අයිබෝන් වනකම් අස්සලාමලික්කම්. ඉතින් අද අප්‍රේල් මාසේ 11 වෙනිදා. අවුරුද්දටත් තව දවස් කීපයක් විතරයි තියෙන්නේ. අපි ලෝකෙ කොහේ හිටියත් අපි දන්නවා ශ්‍රී ලාංකිකයන් මේ අවුරුද්ද සමරන සමයක්. ඒ කෙසේ වුණත් අපි අවුරුද්ද කටළඟ තියාගෙනත් අපි අද කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව මට හිතෙන්නේ අපි ගිය සතියේ කතා කළ යුතු තිබු මාතෘකාවක්. කෙසේ වුණත් මට අවස්ථාවක් ලැබුණා මේ මාතෘකාව ගැන කතා කරන්නට ඒ අවශ්‍ය පරිසරයේ වටපිටාව සදා ගන්න. ඉතින් පළමුවම මා ස්තුතිවන්ත වෙන සියලු දෙනාටම මේ අවශ්‍ය පරිසරය මට සාදා ගන්නට අවස්ථාව ලබා දුන්නට. ඒත් එක්කම තමයි මුලින්ම කියන්න ඕනේ අපි මේ වන විටත් පූර්ව ප්‍රචාරණ කටයුතු වලදී දැනුම් දී තිබෙන පරිදි ඔබ සියලු දෙනාම දන්නවා අද අපේ සාකච්ඡාව සිදුවන්නේ කුමන මාතෘකාවක් ආරම්භයද කියන කාරණේ. ඉතින් ඒ නිසා අපි වැඩි ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මේ විටත් ඔබ දන්නවා අද අපි මේ මාතෘකාව කතා කරන මාතෘකාව ඒත් එක්කම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාත් එක්කද කියලා. ඉතින් මා සඳහන් කර පරිදි 1971 ඒ සිදු අරගලය වසර 50ක් පිරීම නිමිත්තෙන් අපි එංගලන්තයේ හිටියත් 65,000ක් ඈත හිටියත් අපි හිතුවා මේ වැඩසටහන අපි ඉදිරිපත් කරන්න මේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කතා නොකළ පැතිකඩයන් පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ඒ සඳහා මා ආරාධනා කරා ඉතාමත්ම ගෞරවයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්යසභික නැත්නම් කමිටු සමාජික ජිනදාස කිතුල්ගොඩ මහතාටත් ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණේ පැරණිතම සමාජිකාවක් වන කරුණා ගමනායක යන මහත්මියටත්. ඉතින් මා හිතනවා ඔබ දෙපළටම මාව ඉතාමත්ම හොඳින් ඇහෙනවා කියලා. ආයිබෝවන්. ඔබට මාව ඇහෙනවද? ආයිබෝවන්. ඔබට මාව ඇහෙනවද? මාව හොඳින් ඇහෙනවා කියලා මා විශ්වාස කරනවා. කිතුල්ගොඩ මහත්තයා මාව ඇහෙනවද? මාව ඇහෙනවා කියලා මා විශ්වාස කරනවා. ඔබට මාව ඇහෙනවද? ආයිබෝවන් ඔබ දෙපළටම දැන් සජීවීව අපි සම්බන්ධ වී සිටින්නේ ලින්ක් FM බැදිරී සිට. ඉතින් මා ඔබ දෙපළට ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඒත් එක්කම කිතුල්ගොඩ මහතාට ලංකාවේ ඉඳගෙන මේ අපිත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපි ඉතාමත්ම අගය කරනවා. විශේෂයෙන්ම ලාංකීය ඩයස්පෝරා වෙනුවෙන් මේ කරන ගුවන්විදුලි වැඩසටහනට ඔබගේ දායකත්වය ඔබගේ කාලය ලබා දීම සම්බන්ධයෙන් ඔබත් ඔබ ඇතුළු කණ්ඩායමටත් මා ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම තමයි කරුණා ගමනායක මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා ඔබගේ වටිනා කාලය අපට මේ සඳහා ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් අපි මෙතෙන් පටන් සජීවීව සම්බන්ධ වෙනවා ලින්ක් FM 96.7 ඔස්සේ. ඔබ එංගලන්තයේ ඉන්නවනම් ඔබට පුළුවන් ලින්ක් FM 96.7 ඔස්සේ මේ වැඩසටහන සමග සම්බන්ධ වෙන්න. ඒත් එක්කම ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබට පුළුවන් www.linkfm.org කියන අපගේ වෙබ් පිටුවට පිවිස මේ වැඩසටහන වෙබ් රේඩියෝ අක්සේ අහන්න. ඒ වගේම තමයි ඔබට හැකියාව තිබෙනවා ලින්ක් FM 967 කියන අපේ Facebook ලිපිනයට ගිහිල්ලා මේ සිදුවන සීලුම ක්‍රියාකාරකම් සජීවීව දැක බලා ගනිමින්ම මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් ඊටමත්ම මම හිතන්නේ මේ වැඩසටහන සමූහයෙන්ම ගත්තාම අපි අවුරුදු 4 පුරාවටම අපි කිසිම දවසක දේශපාලනය පිළිබඳව කතා බහ කළා නැහැ. අපි බොහොම වෙනත් කාරණා තමයි හැම විටම කතා කරේ. හැබැයි පෞද්ගලිකව මටත් දැනෙච්ච කාරණයක් තමයි අපි මේ 71 සිදුවීම් සියල්ල ගැන අපි යම්කිසි කතා බහක් කළ යුතුයි. මා 71න් පසුව ඉපදිච්ච කෙනෙක් වුණත් මා 74 ඉපදිච්ච කෙනෙක් වුණත් සමහර වෙලාවට මා අසා තිබෙන දේවල් පවා නිවැරදි කරගැනීමේ හැකියාවක් අපිට අවුරුදු 50කට පස්සේ හරි ලැබෙන්න පුළුවන් කියලා මා හිතුවා. ඒ නිසා
මගේ මේ එංගලන්තේ තුල මේ ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන Link FM මැදිරියේ ඉඳලා කරන වැඩසටහන වලදී මා පෞද්ගලිකව ගොඩාක්ම වෙහෙසිල කරුණු සොයපු වැඩසටහනක් තිබ්බනම් මේ වැඩසටහන කියලා මා කියනවා. ඊටාත්ම සන්තෝෂෙන් ඒ ගැන කියන්නේ. මොකද මා හිතුවා මා අර අපි කියන්නේ සරලව කිව්වොත් හෝම්වර්ක් කරලා එන්න ඕනේ ඔබ දෙපළ වගේ දෙපළක් එක්ක මේ කතා බහ කරද්දි කියලා. ඉතින් අපි දන්නවා බොහෝ දෙනෙක් මේ 71 මේ සිදුවීම එක එක වචන වලින් හඳුන්වනවා. යමෙක් මෙය විප්ලවයක් කියලා කියනවා. තවත් කට්ටියක් මේ කැරල්ලක් කියලා හුවා දක්වන්න උත්සාහ කරනවා. ඒත් එකම තවත් කට්ටියක් කියනවා මේක අරගලයක් කියලා. මා කැමති මුලින්ම මේ කතා බහ ආරම්භ කරන්නට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සමාජික ජනදාස කිතුල්ගොඩ මහත්මයාත් එක්ක ඔබ දකින විදිහට නැත්නම් ඔබගේ කණ්ඩායම ඔබගේ නියෝජනය දකින හැටියට මේ ඇත්තටම කැරල්ලක්ද විප්ලවයක්ද අරගලයක්ද? මොකද දැන් මේ පිළිබඳව විවිධ මත තියෙනවා. සහ සමහරක් දෙනෙක් විවිධ මත සමාජගත කරන්නත් උත්සාහ කරනවා. මේ පිළිබඳව ඔබගේ අදහස මොකක්ද මුලින්ම? දිනදස මහත්තයා ඔබට මාව ඇහෙනවද කතා කරන්න? ඔව් කතා කරන්න. මේ දැන් මේ සම්බන්ධයෙන් ඔබට මේ අපේ පූර්ණ ගෞරවය හිමි වෙනවා මේ වගේ අවස්ථාවක් අපිට ලබා දීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා මෙවැනි අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන්. එතකොට මේකදී ඇත්තටම ඔබ නගපු ප්‍රශ්නය පිළිබඳව ගත්තාම 71 සිදුවුනේ අරගලයක්. එහෙම නැත්නම් කැරැල්ලක්. එහෙම නැත්නම් විප්ලවයක්. මෙන්න මේක පැහැදිලි කරනකොට අපි කැරැල්ල කියලා හඳුන්වපු ඉතිහාසගත වෙලා ඉතිහාස පොත්වල සඳහන් වෙන කාරණා සිද්ධීන් දෙකක් තියෙනවා. එකක් තමයි 1818 කැරැල්ල. අනිත් එක 1878 කැරැල්ල. 18 කැරැල්ල හඳුන්වනවා අපි ඌවෙල්ලස කැරැල්ල. මාතලේ කැරැල්ල කියලා හඳුන්වනවා 848 කැරැල්ල. ඒක කැරැල්ල මේ සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව තමයි මේ කැරළි දියත් උනේ. 18 තේමයි 48 තේමයි. ඒක මේක ජයග්‍රහණය කෙරුවා නම් මේ අරගලි මේ කැරැල්ල ජයග්‍රහණය කෙරුවා නම් සුදු අධිරාජ්‍යවාදීන් පළව හරින්න පුළුවන් වුණා නම් ඇත්තටම ගොඩනැගෙන සමාජ ක්‍රමය මොකක්ද? මේක හරි වැදගත්. ඒ ගොඩනැගෙන සමාජ ක්‍රමය ඒ වෙනකොට තිබිච්ච රාජාණ්ඩු ක්‍රමය. රාජාණ්ඩු ක්‍රමයක් තමයි නැවත ගොඩ නැගෙන්නේ මේ අරගලයේ කැරැල්ල ජයග්‍රහණය කිව්වා. එතකොට මේක පරාජයටපත් වුණා. ඒක කැරැල්ල කියලා ඉතිහාසයේ සඳහන් වුණා. කැරැල්ල මේක ජයග්‍රහණය කරුවා නම් ඇත්තටම රාජාණ්ඩුවක් කියන්නේ සමාජ සංවර්ධනයේ ආපස්සට ගමන් කිරීමක්. වැඩවසන් සමාජ ක්‍රමය එහෙම නැත්නම් මේක ආසියාතික සමාජ ක්‍රමය කියන ආපස්සට ගමන් ආපස්සේ තියෙන සමාජ ක්‍රමයකට ගමන් කිරීමක්. ඉදිරි ගමනක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක කැරැල්ල කියලා අපි හඳුන්වනවා. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ කරුණා ගමනායක සහෝදරයටත් මේ සම්බන්ධයෙන් අදහස් ඇති. මම මේක අවසන් කරනවා මේ අරගලය කියන එක කැරැල්ලට වඩා වෙනස්. මොකද ඒ අරගලය විවිධ මට්ටමේ තියෙන්න පුළුවන්. 71 අරගලය පිළිබඳව අපි කතා කරොත් ඇත්තටම ඒ කැරැල්ලක් කියලා හඳුන්වනවට වඩා අරගලය කියලා හඳුන්වන එක තමයි වඩාත්ම නිවැරදි. මොකද හේතුව ඒ අරගලය සමාජ පරිවර්තනයක් සඳහා වෙච්ච අරගලයක්. සමාජ පරිවර්තනයක්. අපි බලාපොරොත්තු වුණේ එම අරගලයෙන් පස්සේ සමාජවාදී සමාජ ක්‍රමයකට තමයි යන්නේ. ඒ කියන්නේ පවතින්නේ ධනේශ්වර සමාජ ක්‍රමය. ධනේශ්වර සමාජ ක්‍රමයේ පෙරලා දාලා සමාජවාදී සමාජ ක්‍රමය. ඒකට මේ අරගලේ අපි පරාජයටපත් වුණා. පරාජයටපත් වුණාට පස්සේ මේකෙදි පරාජයටපත් වෙච්ච අරගල හැම එකක්ම විප්ලවය කියලා හඳුන්වන්නේ නැහැ. විප්ලවය කියලා කියන්නේ ඇත්තටම ජයග්‍රහණය. රුසියානු විප්ලවය, චීන විප්ලවය, වියට්නාම් විප්ලවය, යුබානු විප්ලවය මේ කියන හැම එකක්ම විප්ලව. මොකද ජයග්‍රහණයෙන් කෙලවර ඒක නිසා
මේ වචන තුنين අපි වඩාත්ම නිවැරදි ලෙස හඳුනා ගන්නවා 71 අරගලය කියලා හඳුන්වනවා නම් අන්න ඒකේ වචන. කර්ණ සහෝදරියටත් මේ සම්බන්ධයෙන් සහෝදරියගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. මම කැමතියි දැන් කරුණ සහෝදරිය වෙත යොමු වෙන්න ඉස්සෙල්ලා මුලින්ම මේ දැනගන්න දැන් ඔබ 71 මේ අරගලයට ඔබගේ සම්බන්ධතාවය කොහොමද සිදු වෙන්නේ? මා දන්නවා ඔබ ශිෂ්‍යයෙක්ව සිටියේදී ඒ සිදුවීම ගැන මම ටිකක් අහලා තියෙනවා කතාව. නමුත් මා කැමතියි ඔබගෙන්ම මේ දැනගන්න කරුණ සහෝදරිය වෙත යොමු වෙන්න ඉස්සෙල්ලා. ඔව්. 71 අරගලය සිද්ධ වෙනකොට අප්‍රේල් 5 වෙනිදා වෙනකොට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සංඝාරාමයේ තමයි අපි හිටියේ. සංඝාරාමය කියන්නේ භික්ෂු නේවාසිකාගාරය. එතකොට අපි 5 දෙනෙක් පහේ කණ්ඩායම කියලා අපි 5 දෙනෙක් හිටියා. ඒ 5 දෙනා නම් වලින් හඳුන්වන්න හිතන්නේ අවශ්‍ය වෙයිද කියලා මම මේ අදහස් කරන්නේ. අපි 5 දෙනාට පැවරිච්ච කාර්යය තමයි හමුදාපතිගේ නිල නිවාසයේ අත්පත් කර ගැනීම. හමුදාපතිගේ නිල නිවාසයේ අත්පත් කර ගැනීම මේ කාර්යය පැවරුණු අපි 5 දෙනා සංඝාරාමයට වෙලා අපිට දැනුම් දීපු වෙලාව වෙනකම් බලාගෙන අපිට අප්‍රේල් 5 වෙනිදා රාත්‍රියේ 11ට අපේ අරගලේ පටන් ගන්නයි කියලා තමයි අපිට පැවරිච්ච කාර්යයට මේ ඒ කාර්යය සම්පූර්ණ කරන්නයි කියලා අපිට දැනුම් දීලා තිබුණේ. 11ට කලින් අපි ඒ ස්ථානයට ආයුතුව තියෙනවා. අපි ඒ සූදානමින් එතෙන්ට වෙලා ඉන්නවා. 71 අප්‍රේල් 5 වෙනිදා. එතකොට මේක දිග කතන්දරයක් වගේ කතන්දර අපිට ඊටාම කෙටියෙන් තමයි අපිට කියන්න වෙන්නේ. මේක තමයි. ඉතින් මම තව චුට්ටක් කිව්වොත් අපේ සංඝාරාමයට අල්ලපු වැටේ තමයි මේ ගංගොඩවිල පොලිසිය. ඒ කියන්නේ තාප්පෙන් එහා පැත්තේ. දැන් අපි අපිට පවරපු මේ කටයුත්තට අපි යන්න සූදානම් වෙලා එළියට පහින්නකොට වෙඩි තියන්න පටන් ගත්තා. අපිට නෙවෙයි අහසට වෙඩි තියන්න උඩට වෙඩි තියන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට එළියට පහින්න විදියක් නැහැ. අපි ඉන්නවා. ආයි පහින්න හදනවා ආයිත් වෙඩි තියනවා. එතකොට ඒගොල්ලෝ මේ සංඝාරාම පැත්තට වෙඩි තියන්නේ නැහැ. හැබැයි වෙඩි තියන්නේ උඩට වුණාට ඒ අනතුර අපිට අඟවනවා. මොකද්ද? අපි කොහෙටද යන්නේ? සමහර විට ඒගොල්ලෝ හිතාගෙන ඒ වෙනකොට ඒ වෙඩි තියන තත්ත්වයට පොලිසියපත් වෙලා තිබුණේ හැමෝම දන්න විදිහට එදා ඒ පාර දීම සූදානම් කරලා තිබුණේ අලුයම 4ට හෝ 3ට ඒ වගේ අලුයම පස්සෙන්දා. මේ රෑ තමයි අපිට දැනුම් දීලා තියෙන්නේ. මේ පණිවිඩ හරියට තීන්දුව දෙකක් තිබිලා එක තීන්දුවක් අවලංගු කරලා අලුත් තීන්දුව එනකොට මේ පණිවිඩය ගියේ නෑ මන්රාගල දිස්ත්‍රික්කයට. අලුයම නෙමෙයි රෑ 11ටයි කියන පණිවිඩය ගිහිල්ලා තිබුණේ. ගිහිල්ලා නොගියපු තත්ත්වයන් යටතේ වැල්ලවායි පොලිසියට පාර දීමක් කරනවා. ඒක නිසා මුළු ආරක්ෂක අංශ ඔක්කොම විශේෂයෙන් පොලිස් ස්ථාන කඩිගුඩකට අලු දැම්මා වගේ. කඩිගුඩක් කැවුසුනා වගේ වෙලා. එතකොට කල්ැතුව මේගොල්ලෝ දැනගෙන අල්ලතුව දැනගෙන පාර දීමක් වෙනවා. අද රෑ අපිට වාර දෙන්නත් පුළුවන් කියලා දැනගෙන තමයි මේගොල්ලෝ අර උඩට වෙඩි තැබීම කරන්න පටන් ගත්තා. මොනත් අවසානයේදී අපිට ඇහුණ මහරගම පොලිසියට පාර දෙන ඒ බෝම්බ ප්‍රහාරවල ශබ්දය අපිට ඇහුණ. අපිට ඉතින් ඉන්න බෑ, දැන් මෙතන ඉන්න බෑ. අපිට ප්‍රවෘත්ති රාජකාරියට අපිට යන්න විදියක් නැහැ. අපි පස් දෙනා තීන්දුව කරුවා අල්ලපු වැටේ තියෙන පොලිසියට හරි පාර දෙන්න ඕනයි. ගැලපෙන එකක් නෙමෙයි. ඒ ටික මොහොතකින් අපිට පණිවිඩයක් ආවා කොළඹ නගරේ පහර දීම නතර කරන්න තීන්දුවක් අරගෙන තියෙනවා කියලා. මෙන්න මේ තත්ත්වයට අපි ඒ හමුදාපතිගේ නිල නිවසට ය아가න්නත් බැරි වුණා. අල්ලපු වැටේ තියෙන පොලිසියට පාර දෙන්නත් අවස්ථාවක් නැති වුණා. දැන් මම කැමතියි දැන් අපේ පළමු විරාමයට යන්න අපිට තව විනාඩි 8ක විතර කාලයක් තියෙනවා. නමුත් ඊට මත්තෙන් මම කැමතියි මේ අවස්ථාවේ කතාබහ අවදි කරන්න කරුණා ගමනායක මැතිණියත් එක්ක. දැන්
ඔබතුමියත් මෙදාම නැත්තම් මේ 71 අප්‍රේල් 5 වෙනිදාම කෑගල්ලේ ඉඳගෙන තමයි මේට සම්බන්ධ වෙන්නේ. එතකොට මා කැමති ඒ අතීතය අවදි කරන්න කොහොමද ඔබගේ සම්බන්ධය සිදුවෙන්නේ? දැන් ඔබලාටත් මේ පණිවිඩේ එනවද නැත්තම් ඔබලාට රෑ කියන වෙලාව හරියට ලැබුණාද නැත්තම් එතනදී යම්කිසි අතපසුවීමක් වුණාද? ඔව් පළමුවෙන්ම මම මේ ඔබතුමාට ස්තුති කරනවා අපිට මේ අවස්ථාව සලසා දීම පිළිබඳව. මොකද 71 මොකක්ද වුනේ කියන පිළිබඳව නිවැරදි මතවාදයක් ඉදිරිපත් කිරීමට අපට අවස්ථාව සලසා දීම ගැන බොහොම ස්තුති කරනවා සහෝදරයාට. ඊළඟට මම මේ ඒ අවස්ථාවේදී මට සම්බන්ධ වෙන්නේ කෑගල්ලේ රඹුක්කන. මට මොහොතක් මේ බාධා කරන්න සිදු වෙනවා. මේ දැන් ඔබගේ මේ පසුබිමෙන් අපිට දෝංකාරයක් එනවා. ඔබ මං හිතන්නේ ඔබ මයික් එකක් මොන හරි ඔන් කරලා තියෙනවද? මොකද නැත්තම් ඔබ කතා කරන දේ ඔබටම ඇහෙනවද ස්පීකර් එකකින්? ඒක අපිට don't subjects don't other sound say stop okay දැන් හරි. දැන් හරි. සහෝදරයා කිව්වොත් ප්‍රශ්නේ මුලදී මම කොහොමද සම්බන්ධ වුනේ කියලා නේ. මම ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ 1969 විතර. මම ඒ ලෙවල් කරන ශිෂ්‍යෙක් විදිහට ඉන්න අවස්ථාවේදී තමයි මම මේකට සම්බන්ධ වෙන්නේ. සම්බන්ධ වෙලා දේශපාලන සාකච්ඡාවලට සම්බන්ධ වෙලා ඊට පස්සේ 70 විතර තමයි මම එන්නේ. මේ 70 මැද භාගයේ විතර මට මතකයි මම ෆුල් ටයිම් කෙනෙක් විදිහට පක්ෂයට වැඩ සම්බන්ධ වෙලා වැඩ කරනවා. වැඩ කරගෙන යන අතර තමයි ඔය 1971 අප්‍රේල් මාසයේ ඉන්නකොට මේ අරගලයට කිසියම් දුරකට අපි දායකත්වය වෙනවා. අපිට අරගලයේ ඒ අවස්ථාවේදී පණිවිඩය එන්නේ ඉදාරේ අප්‍රේල් 5 වෙනිදා 11 මාරට පහර දීමක් සිද්ධ වෙනවා. 11ට හරි මට හරියටම මතක නැහැ. 11 මාට තමයි පහර දීමක් සිද්ධ වෙනවා කියලා අපට ආරංචිය පණිවිඩය හම්බ වෙලා. තවමත් දෝංකාර දෙනවා නේද මේ සවුන්ඩ් එක ඇහෙනවා සහෝදරයා? ඔව් තාමත් ඒ තත්ත්වයේ තියෙනවා. මං හිතන්නේ මේ ඔබතුමිය අපේ වැඩසටහන මේ මොකක් හරි විදිහකට මම හිතන්නේ පසුබිමින් ඇහෙනවා. ඒක තමයි යලිත් අර ප්‍රතිරාව දැක්ක මේ වගේ එකක් අපිට එන්නේ. ඉකෝ එක නේද? ඉකෝ එක. Okay. Could you do for me? Take off. Okay. Don't. හරි. දැන් මං හිතන්නේ කතා කරන්න පුළුවන්. දැන් හොඳයි නේ? දැන් හොඳයි. හරියටම හරි. දැන් සීලුම ඒ කියන්නේ තිබ්බ තත්ත්වයන් සමනයකටපත් වෙලා. ඒ ගැන කනගාටු වෙනවා. ප්‍රශ්නයක් නෑ. මේ 71 අපි ඔය අප්‍රේල් 5 වෙනිදා සිද්ධියට රඹුක්කන පොලිස් කොට්ටාසය තුලදී තමයි අපි මේකට සම්බන්ධ වෙන්නේ. ඒ වෙලාවේදී සහෝදරු පැහැින පිරිසකොත් සහෝදරියොත් උපතින් සම්බන්ධ වෙන්නේ. පළමු අවස්ථාවේදී ඉතින් එයා අසාර්ථක වෙලා පළවෙනි පහර දීම අසාර්ථක වෙලා පසුබහින්නේ ප්‍රදේශයේම කඳුකර ප්‍රදේශයක් තියෙනවා. ඒ කඳුකර ප්‍රදේශයට තමයි අපි පසුබහිලා ඉන්නකොට වෙනත් පොලිස් කොට්ටාසවල 4ක 5ක සහෝදරවරු අපට එකතු වෙනවා. මොකද ඒ වෙලාවේ අරගලයේ අසාර්ථක වෙනවා කියන අපිට තේරුණා. අපි අරගලයේ සඳහා සම්බන්ධ වෙන්න යනකොට අපිට මඟදී ඇහුණා මේ අනිත් පොලිස් කොට්ටාසවල අතර රක්කන පොලිසිය අවට තියෙන පොලිස් කොට්ටාස තමයි පොල්ගහ වෙලා අලව්ව පොතුහැර මාවතගම කියන. අන්න ඒ වගේ හඬ අපට ඇහුණා. එතනකොට අපි ගොඩක් පරක් වෙලා ඒ අරගලයට සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ පොලිසියට ලේසියෙන්ම අපව මේ පරාජය කරන්න පුළුවන් වුණා. ඉන් පස්සේ අපි එතනකින් පස්සේ පසුබැස්සා කරත්තේ හන්ද කියන ප්‍රදේශයේදී අපි සියලු දෙනාම එකට එකතු වෙලා මර්ධනය හමුවේ ඒ ප්‍රදේශවල ජනතාවට අපිට පුළුවන් ආකාරයෙන් පහසුකම් සලස්වන්න අපි පහසුකම් සැලැස්සුවා. නමුත් ඒ අවස්ථාවේදී
අපි කැලෑ ප්‍රදේශවල ගම්බද මිනිස්සුන්ගේ සහයෝගයෙන් අපි ඉන්නකොට අපිට ඇහෙනවා ගුවන් විදුලියෙන් එක එක ප්‍රචාර යනවා. ඒ කියන්නේ මට මතකයි ඒ අවස්ථාවේදී ටීබී ළඟරත්න මහත්මයා කියනවා අප්‍රේල් 5 වෙනිදා හෝ 6 වෙනිදා කියනවා මේක භයානක ත්‍රස්තවාදී ව්‍යාපාරයක්. මේගොල්ලන් බලයට පත් වුණොත් අවුරුදු 50න් ඉහළයි මරනවා, අවුරුදු 8න් හෝ 5න් 15යි මරනවායි කියලා අන්න ඒ වගේ විශාල ප්‍රචාරයක් යවනවා. එතකොට මේ ඒ තත්ත්වයට මිනිස්සු ටිකක් මේ අපි ගැන වැරදි ආකාරයෙන් බලන්න පටන් ගන්නවා. ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් ඉතින් අපි අරගලයෙන් පස්සේ ටික කාලයක් යනතුරු අපි සැඟවිලා ඉන්නවා. ඒකයි කරන්නේ. සැඟවිලා කියන්නේ පසු බැහැලා අර කැලෑවේ අපේ සහෝදරියොත් අපි කඳවුරු බැඳගෙන ඒ පළාත්වල මිනිස්සුන්ට අපිට පුළුවන් ආකාරයෙන් පහසුකම් සලස්වුවා. ඒකයි කරේ. ඉතින් අපි ඒ විරාමෙන් පස්සේ යලිත් සජීවීව සම්බන්ධ වන්නේ අද දවසේ අපි මේ සිදු කරන සුවිශේෂී කතා බහත් එක්ක. ඉතින් ශ්‍රී ලංකීය දේශපාලන ගමන් මඟ වෙනස් කර පළමු වෙඩිමුරේ 1971 දී තමයි සිදු වුණේ. එය මෙහෙව්වේ ලංකීය දේශපාලන ඉතිහාසයේ බිහි වූ සුවිශේෂීම දේශපාලන චරිතයක් වන රෝහණ විජේවීරයන්ගේ නායකත්වයෙන්. වසර 2021 වන විට 71 ඉඳලා 2021ට අප්‍රේල් 5 වෙනිදාට හරියටම අවුරුදු 50ක් පිරෙනවා. ඉතින් ඒ නිසාම තමයි අද අපි මේ කතා බහ සිදු කරන්නේ සුවිශේෂී දෙපළක් සමග. ඉතින් මා යලිත් ඉල්ලා සිටිනවා මේ කරුණා සහෝදරයගෙන් තාමත් අර පසුබිමෙන් මම කතා කරන එක ඇහෙනවා. මන් දන්නේ ඔබතුමිය මං හිතන්නේ මේ වැඩසටහන මේ Zoom එකෙන් පමණක් සම්බන්ධ වෙන්න අනිත් ගුවන් විදුලියෙන් වෙබ් එකෙන් Facebook එකෙන් අයින් වෙන්න මම කියන දේ ඇහෙන එක. මොකද එතකොට තමයි අපිට අර යලිත් ප්‍රතිරාව එන්නේ. මේ වෙන මොකුත් එන්නේ නැහැ මේක විතරයි අපි තියන් ඉන්නේ. හරි. දැන් හරි. හරි එහෙනම් බොහොම. ඔව්. ඒ ගැන කනගාටුයි. හරි. මං හිතන්නේ එතන පොඩි එකව එකක් තියෙන කමක් නැහැ. අපි කතා බහේ ඉස්සරහට යන් අපි මෙහෙමයි දැන් මේ තාක්ෂණයත් එක්ක වැඩ කරද්දි මෙවැනි දේවල් තියෙනවා. ඉදිරියේදී අපි දැන් කරුණා සහෝදරි අපි දැන් සජීවීව ඉන්නේ මේ වැඩසටහනේ යලිත් සජීවීව අපි සම්බන්ධ වෙලා සිටින්නේ සීල දෙනාටම අපි සීල දෙනාම ලෝකෙ කොහේ හිටියත් දැක බලා ගැනීමේ හැකියාව යලිත් දැන් තියෙනවා. ඉතින් මම කැමතියි මේ කතාබහේ මේ කතාබහ යලිත් ආරම්භ කරන්න මේ දිනදාස කෙතුල්ගොඩ සහෝදරයාත් එක්ක මේ දැන් බොහෝ දෙනෙක් කියනවා දැන් මේක කැරල්ලක් කියලා හඳුන්වන කොටාසයක් ඉන්නෝනේ. ඔබට මාව ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා. ඇහෙනවා. එතකොට දැන් මේ කැරල්ලක් කියලා මේක විශ්ලේෂණය කරන පිරිස කියන එකක් තමයි මේ මර්ධනයට ලක් වුණා කියන එක. එතකොට ඒත් එක්කම දැන් මේ මර්ධනයේ හරහා යම්කිසි පාඩම් ඉගෙනගත යුතු තිබුණා කියලාවිල්ලා. එතකොට මේ සම්බන්ධයෙන් විවිධ මත තියෙන මුළු මහත් සමාජයේම ඇත්තටම මර්ධනයකට ලක් වුණාද? ඒ මර්ධනය හරහා යම්කිසි පාඩමක් ඉගෙන ගන්නට ලැබුණාද කියන කාරණේ. දැන් මේ සම්බන්ධයෙන් මොකද ඔබ ඒත් එක්කම දැන් ඔබගේ ඉතිහාසය ගත්තොත් ව්‍යාපාරයේ විදිහට නම් කරන කාලේ ඉඳලා ඔබ පක්ෂයේත් එක්ක වැඩ කළා. ඊට පස්සේ 2000 වසරේ ඉඳලා 2010 වෙනකම් පාර්ලිමේන්තුව නියෝජනය කළා. බොහෝ අත්දැකීම් තියෙන වර්තමානයේත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන කෙනෙක්. දැන් මේ විවේචනයට ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඒකේ අරගලයේ සම්බන්ධයෙන් අපිට වඩා වෙනස් මතවාදයක ඉන්න අය නිරන්තරයෙන්ම මහන්සි ගන්නවා අපි වැරදිකාරයෝ කළා ඒගොල්ලෝ නිවැරදිකාරයෝ රාජ්‍ය නිවැරදි වගේ මතයක් තහවුරු කරන්න ඒගොල්ලෝ උත්සාහ ගන්නවා. මෙන්න මේ තත්ත්වයන් යටතේ අපි 71 අරගලයෙන් පාඩම් ඉගෙන ගත්තේ නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඇත්තටම
ඒ ප්‍රකාශය නිවැරදි නැහැ. ඒක නිසා මම කැමතියි මෙන්න මෙහෙම ඒ සම්බන්ධයෙන් කියන්න. 71 අරගලයේ සිදුවුණු අඩුපාඩු පිළිබඳව අපේ පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ හොඳටම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා. අපි වඩාත් නිවැරදි පක්ෂයක් ගොඩනගන්න ඕන, වඩා නිවැරදි විනයගරුක පක්ෂයක් හදන්න ඕනයි කියන ඒ තත්ත්වය පක්ෂය තුළ පිළිගැනීමට ලක් වුණා. දැන් අපි දෙවෙනි පළවෙනි අරගලයනේ මේක, දෙවෙනි අරගලය පිළිබඳව කතා කරන්න අවස්ථාවක් අපිට තිබුණොත් මේ පිළිබඳව අපිට නෑ මං එතෙන්ට එනවා කිතුල්ගොඩ සහෝදරයා එතෙන්ට එනවා මං. ඒක තමයි. ඒ දක්වා අපි කොහොමද අපේ පක්ෂයේ වැඩ කටයුතු මෙහෙව ගත්තේ කොහොමද, සංවිධානය කරගත්තේ කොහොමද කියන කාරණාව අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. 71 අරගලයෙන් පස්සේ නැවත 76 අගභාගයේ වගේ ගමනායක සහෝදරයා ඊගාවට කේලිසේන නායක සහෝදරයා වගේ සහෝදරවරු පක්ෂයේ මේ බන්ධනාගාරගත වෙලා ඉඳලා එළියට ඇවිල්ලා නිදහසලා ඇවිල්ලා පක්ෂයේ මතවාදය මොකක්ද කියලා පැහැදිලි කරන්න මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මේ මාධ්‍ය සාකච්ඡාවේදී අපේ ගමන් මඟ මොකක්ද කියලා ඉතාමත් පැහැදිලිව කියනවා. ඒකදී පැහැදිලිව අපේ පක්ෂයේ ඇතුලේ අපි සාකච්ඡාවට වාදනය කෙරුවා. නැවත අපි පක්ෂයේ තීන්දුවක් අරගත යුතුව තියෙනවා. පක්ෂයේ සන්නද්ධ ක්‍රියාමාර්ග පිළිබඳව අපි තවත් වතාවක් හිතන්න ඕන කියලා. සන්නද්ධ ක්‍රියාමාර්ග පිළිබඳව. එතකොට මේ සන්නද්ධ ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් කතා කරොත් ආයුධ එකතු කරන්න, ආයුධ මේ පාවිච්චි කරන්න, ඒ වගේ කටයුතු පක්ෂයේ ඇතුලේ විනය කඩ කිරීමක් හැටියට සැලකුවා. කොහොමද අපේ සමහර සහෝදරු මේක ඇඳෙන්නුවා ආයුධයක් කියලා බෝතල් කටුවක්වත් අපි එකතු කරන්නේ නැහැ කියලා. ඒ තත්ත්වයට ආවා. එතකොට මේ ඉතාම හොඳ විනයක් තිබිච්ච විනයගරුකවාදී පක්ෂයක් බවට පත් කරගත්ත ජනතා විමුක්ති පෙරමුණ. නීති විරෝධී කිසිම කටයුත්තක්, කිසිදු නීති විරෝධී කටයුත්තක් කරේ නැහැ. එහෙම ඒ තත්ත්වයන් යටතේ තමයි රෝහණ විජේවීර සහෝදරයා ප්‍රසිද්ධ රැස්වීම් හරහා, දේශන හරහා රටේ ජනතාව දැනුවත් කළා. 78, 79, 80 විතර වෙනකොට මේක නැවත දැවැන්ත පක්ෂයක් බවට පත් කරන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් ගත්තාම පක්ෂේ මංගල මහා සමුළුව 78 පවත්න්නේ පක්ෂේ හරි නිවැරදිම ස්ථාවරයකට ඇවිල්ලා. එතකොට අපිට මේ 71 අරගලයෙන් පස්සේ අපි ඒ ක්‍රියාමාර්ගම නම් ඉස්සරහට ගෙනිච්චේ ඇත්තටම අපිට ඒ චෝදනාව ගේන එක නිවැරදි කියලා අපිට කියන්න පුළුවන්. සාධාරණ නැහැ කියලා ඔබ කියන්නේ. සාධාරණ නැහැ. අපි මෙච්චර විනයගරුකව වැඩ කරද්දිත් අපිට මේ චෝදනාව නගන එක ඇත්තටම සාධාරණ නැහැ. දැන් මා කැමති මේ ගමනායක සහෝදරිය වෙත යොමු වෙන්න. දැන් ඔබ ඇතුළු කණ්ඩායමත් වර්ෂ 1976 දී එළියට ඇවිල්ලා මේ පළමු රැස්වීම හයිඩ් පාක් පිටියේදී පවත්වන විට ඔබත් එතන සිටපු ප්‍රධාන චරිතයක්, කාන්තාවක් හැටියට. මා කැමති දැන් මේ කිතුල්ගොඩ සහෝදරයා මේ අවදි කළ අතීතයේ ඒත් එක්කම 76න් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට ඇවිත් මේ කියන මේ චෝදනාවලින් බැහැර වෙලා මේ කියන මේ ආයුධ රැස් කිරීම හුදෙක් මෙවැනි මර්ධනයට එරෙහිව ආයුධ රැස් කරා කියන චෝදනාවෙන් අයින් වෙලා මේ කරපු ක්‍රියාවලිය කොහොමද පටන් ගත්තේ සහ එදා 1976 ඒ හයිඩ් පාක් ඕන රැලියේ සිදුවෙච්ච සිදුවීම සහ ඒ අතීතයේ
අපිට මතක් කරොත් මොකද මේ වැඩසටහන අහන සහ ඉදිරියට YouTube හරහා මේ වැඩසටහන නරඹන අයටත් මේ සදා අමතක නොවන කතා බහක් වෙයි. 71 අරගලේ වෙනකොට මේ පක්ෂය තිබුණේ ඊටාම ලදරු කලලයක් වගේ තත්ත්වයේ තමයි මේ පක්ෂය තිබෙන්නේ. ඒකට ජනතා විමුක්ති පෙරමුණ කියන නමත් මේ ලැබෙන්නේ 1970 මේ මැතිවරණේ මේ සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ රෝණ සාදරේ අත්අඩංගුවට අරගෙන ඒ නිදහස් කරන්නයි කියලා ලීෆ්ලට් එකක් බෙදා හැරීමේ අවස්ථාවේදී තමයි මේ පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණ කියන නම පවා ලැබෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපි මේ පක්ෂයට කිව්වේ ව්‍යාපාරය කියලා. ඒ වගේ කලල අවස්ථාවේ මේ පක්ෂය තියෙනකොට ඒ පක්ෂයට මේ වැඩිපුර විශාල වශයෙන්ම සම්බන්ධ වුණේ තරුණ ශිෂ්‍ය පිරිසකින්වත් ඒක නිවැරදි. ඒකට හේතුව විදිහට අපි තේරුම් ගත්තා. මොකද මේ 76 විතර වෙනකොට අපිට තේරුම් ගියා මේ ශිෂ්‍යෝ තරුණයෝ විතර අරගලයට සම්බන්ධ වෙන්න හේතුව තමයි මේ වැඩි පීඩනයක් තිබ්බේ තරුණයන්ට ශිෂ්‍යයන්ට තමයි වැඩි පීඩනයක් තියෙන්නේ. මුළු මහත් ජනතාවටම පීඩනයක් තිබුණා. නමුත් කම්කරු අතරට අපට යන්න තිබුණ අවස්ථාව ඒ තරම් දුරට නොලැබුණා. මොකද ලඟම සංවිධානයක් ඉන්න කම්කරු අතරට ඇතිවලා ගියේ නැහැ මේ පක්ෂේ. එන්නේ ඒ නිසා තමයි 1976 පස්සේ නැවත පක්ෂේ පටන් ගන්නකොට අවුරුදු 5කට පස්සේ පක්ෂේ පටන් ගන්නකොට විශාල වශයෙන්ම 1970 අරගලෙන් පස්සේ ඒ ලැබුණ අඩුපාඩුව තේරුම් අරගෙන කම්කරුවෝ අතරට මේ පක්ෂේ ගියා. මට මතකයි පළවෙනි රැස්වීම තිබ්බේ 1977 මාර්තු 11 හයිඩ් පාක් සිටියේ තමයි මේ රැස්වීම තිබ්බේ. ඒ රැස්වීමට සාමාන්‍ය රැස්වීම පටන් ගන්නකොට මට මතකයි අපි 3-4 දෙනෙක් තමයි වේදිකාවේ ඉන්නේ 3 දෙනෙක්. මට මතකයි කෙලී සේනානායක තමයි හිටියේ මූලාශ්‍රයේ. තව මේ අබේවර්ධන කියලා සහෝදරයෙක් හිටියා කම්කරු අංශයෙන් ඇවිල්ලා. පස්සේ ගමේ සහෝදරයෙක් හිටියා මම කතා කරා. නමුත් රැස්වීම පටන් ගන්නකොට කොච්චරක් මිනිස්සු බය වුණාද කියනවා නම් හයිඩ් පාක් පිටේනි ඇතුලේ හිටියේ බොහෝම ටික දෙනෙක්. ගොඩාක් ඈත අර බිල්ඩින් වල හැංගි හිටියා කම්කරු සහෝදරයෝ අපිට පේනවා මැඩ ඇරිලා ඉන කම්කරු සහෝදරයෝ සෑහෙන ඈත ඉන්නවා. පස්සේ කරුවල වැටිගෙන ඉන්නකොට සේරම මුළු පිට්ටනියටම පිරුණා විශාල සෙනගක් හිටියයි කියලා මට පේනවා. මමත් එතකොට ඉතින් ඇත්තෙන්ම දේශපාලන වශයෙන් කියන්නේ අපිට රැස්වීම වල කතා කරලා පුරුදු නැහැ. අපිටත් කිසියම් බයක් තිබුණා මොකද මේ වෙන්නේ කියලා. නමුත් ඊට පස්සේ අක්ෂය ඔය කියන හැටියට සම්පූර්ණ මුළු රට පුරාම ඒ කාලය තුල විශාල වශයෙන් පැතිරිලා ගියා. කම්කරුවෝ ශිෂ්‍යෝ ඒ වගේම ගොවි ජනතාව අතර විශාල මේ වශයෙන් කතා කරගෙන යන්න දිගටම. ඔව්. ඔබතුමනි කතා කරන්න පුළුවන්. එතකොට මේ පක්ෂය එදා 1971 වෙනකොට ලදරු පක්ෂයක් වෙලා තිබුණ පක්ෂය මුළු අතුයිති දාලා මේ පක්ෂය වර්ධනය වීගෙන යනකොට එදා පැවති පාලක ඒ කියන්නේ UNP ආණ්ඩුව ජයවර්ධන මහත්තයාගේ පාලනයේ යටතේ තිබුණ ආණ්ඩුව මෙන්න මේ අරගලේ මේ විදිහට මේ ලංකාව පුරාම පක්ෂය පැතිරිලා ඉසිරිලා යනකොට වර්ධනය වෙනකොට ඒකට බිය වුණා. ඒකට බිය වෙලා කොයිතරම්ද කියනවනේ ඒක අවස්ථාවක මට මතකයි. ජයවර්ධන මහත්තයා පණිවිඩයක් දෙනවා මේ පක්ෂෙන් කාට හරි දෙන්නෙකුට එන්නේ කියලා එයාව හම්බෙන්නේ. පස්සේ ගමනායක සහෝදරයයි තව සහෝදරයෙකුයි යනවා ජයවර්ධන හම්බ වෙන්නේ. එයාගේ ජනාධිපති කාර්යාලයට. එන්න කියවපයි. මේ වෙලාවේදී එයා අහනවා ජයවර්ධන අහනවා ගමනායක සහෝදරයාගෙන් අහනවා ඔබලා ආයෙත් නැවත වතාවක් සන්නද්ධ වෙනවද කියලා අහනවා. නැවත වතාවක් ආයුධ ගන්නවද කියලා. එතකොට ගමේ සහෝදරයා කියනවා මොන පිස්සුද අපි එහෙම කරන්නේ. අපි බොහොම හොඳට ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරලා අපි මේ රැස්වීම් තියලා ඒ විදිහට අපේ වැඩ කටයුතු කරනවා මිසක් අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ
නිකන් නිකරුණේ දුක් විඳින්න මැරෙන්න අපි අවශ්‍ය නැහැ. අපි කැමති නිර්ධන පන්ති ජනතාවට අපේ නිවැරදි මතය ඉදිරිපත් කරන එක තමයි අපි කරන්නේ. මේ ක්‍රමයට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් සාධාරණ යුක්තිසහගත සමාජ ක්‍රමයක් ගැන අපි කතා කරනවා. කවදා හරි ජනතාව තීරණය කරපු දවසට ඒ අරගලේ ඒ වෙනස ඒ වෙනසීම ඒ සමාජයේ සිද්ධ වෙයි. එහෙම නැතුව අපිට මේ ආයුධ අරගෙන අවශ්‍යතාවයක් නැහැ. මේක අපි කරන්නේ නැහැ. මෙයා ඉන්දියාවේ මම කරලා තියෙනවා. එහෙමනම් මේ ජනාධිපතිතුමා ඔබතුමාලගේ යුතුයකම තමයි මේ අපිව මර්ධනය නොකර සිටීම. අපිට නිදහසේ අපේ වැඩ කටයුතු ටික කරගෙන යන්න ඉඩ දෙන්නේ කියන එක තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගෙන් ගමේ සහෝදරයා ඉල්ලලා තියෙන්නේ. මං කැමතියි දැන් මේ ඔබතුමීගෙන් මේ ගැන අහලම ඉදිරියට යන්න. දැන් ඔබතුමිය යම්කිසි අවස්ථාවක අත්අඩංගුවට පත් වෙනවා. ඊට පස්සේ ඔබතුමිය 1976 වෙනකන් මම හිතන්නේ 76 දී තමයි යලිත් එළියට එන්නේ. අපි සරල භාෂාවෙන් කිව්වොත් එහෙම. ඒ අත්දැකීම කොහොමද අපි ඊ타ත්ම කෙටින් බෙදාගත්තොත් කොහොමද ඒ ගත කළ කාලය පිළිබඳව? ඔව් මම 71 අත්අඩංගුවට පත් වෙනවා. ඊට පස්සේ මම 76 වෙනකන් හිරගෙදර ගත කරනවා. ඒ අතරදී අපි ඇත්තෙම සහෝදරියෝ ඒ අවස්ථාවේදී සම්බන්ධ වෙලා හිටියා. මේ අත්අඩංගුවට අරන් හිටියා 500කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මට මතකයි අරගලේදී සහෝදරු වගේම සහෝදරියෝ කරට කර මේ තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන් ඉදිරියට ගියා. ඔන්න ඔය අවස්ථාව වෙනකොට අපි කියන අපේ සමාජයේ කාන්තාව කියන්නේ මේ පිරිමින් උන්ට තියෙන තැනක් තිබුණ නැහැ කාන්තාවන්ට. කාන්තාව කියන්නේ බොහොම මේ යටහත් පහත් දෙමව්පියන් යටතේ ඒ වගේම වැඩිමල් සහෝදර සහෝදරියන් යටතේ සිටිය යුතු තැනැත්තියක් විදිහට තමයි සමාජයේ පිළි අරන් තිබෙන්නේ. ඒ වගේම කාන්තාව කියන්නේ මේ විලඳ භාණ්ඩයක් විදිහට සුකුමාල දෙයක් විදිහට තමයි පිළි අරන් තිබෙන්නේ. නමුත් එවැනි තත්ත්වයක් තිබුණත් ඒ 71 අරගලේදී සහෝදරියෝ තමන්ගේ පන්ති යුතුයකම ඉටු කරන්න නොබියව ඉස්සරහට ආවා. අපිට මතකයි කැලේදී පසුබහිනකොටත් ඒ අරගලවලදී 71 අරගලේදී අපි පසුබහිනකොට එක රැයට 5 සැරයක් අපිට වෙඩි කියලා තියෙනවා. අපේ ප්‍රදේශයේ ඉන්න බැරුව අපි ඉලපත්තුවට පසුබසින්න යනවා. ඒ පසුබසින්න යනකොට මට මතකයි එක රැයට 5 සැරයක් වෙඩි තිබුණා. ඊපස්සේ හමුදාව දෙවතාවක් අපිට වෙඩි තිබ්බා. එක වතාවක අපිට වෙඩි තියලා අපි පසු බැහැලා හන්දක් මුදුනට ගිහිල්ලා ඉන්නකොට අපිට පේනවා හන්ද පාමුල සහෝදරු දෙන්නේ අත්අඩංගුවට අරගෙන ගහලා වද දීලා ජීප් එකේ බොනට්ටුවේ තියාගෙන අරන් යනවා අපිට පෙනිපෙනි. අපිට බලාගෙන ඉන්න සිද්ධ වුණා වේදනාවෙන් ඒවා. අන්න ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දුන්න සහෝදරියොත් අපි අතර හිටියා. අන්න එවැනි තත්ත්වයක් යටතේ තමයි 71 හිරගෙදරදී හිටපු සහෝදරියන් අතර ඒ 500කට වැඩි සහෝදරියන් අතර අන්තිමට රජයට ධනේශ්වර පන්තියේ ධනේශ්වර පාලකයන්ට යටත් නොවි ඒගොල්ලන් කියපු අපිට ඉදිරිපත් කරපු චෝදනාවලට අහිස නමක් නැතුව අපේ සහෝදරියෝ 5 දෙනෙක් විතර 5 දෙනෙක් හිටියා. ඒ 5 දෙනාම නිවැරදිකාරයා කියලා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ඉදිරියේ පෙනී හිටියා. ඒගොල්ලන් අපිට විරුද්ධව චෝදනාව දැම්මේ රැජිනගේ ආණ්ඩුවට විරුද්ධව අපි කුමන්ත්‍රණය කළා තෙල් ගැසුණා යුද්ධ කරා කියලා. පොලිසියට පහර දුන්නා කියලා. අන්න ඒ චෝදනාව තමයි හිටියේ. ඒ වගේම ඔය නන්දසීලි සහෝදරියයි එතකොට ලීනා අයිරින් කියලා සහෝදරියක් හිටියා. ලීලා සෙනවිරත්න කියලා තව සහෝදරියක් හිටියා. ඒ තුන්දෙනාම අත්අඩංගුවට අරන් තිබුණේ රොස්මී නඩුව සම්බන්ධයෙන්. ඒ කියන්නේ සිරිම බණ්ඩාරනායක අගමැතිනිය පැහැර ගන්න ගියයි කියන චෝදනාව යටතේ තමයි ඒ තුන්දෙනාට නඩුව දාලා තිබුණේ. ඒ වෙලාවේ ඒගොල්ලන් නිවැරදිකාරයා කියලා අපි කරන්න ගියේ වැරදි වැඩක් නෙමෙයි. අපි කතා කරේ අපේ පන්තියේ යුතුයකම ඉෂ්ට කරන්න. ඒ වගේම මේ අසාධාරණ ක්‍රමය නැති කරලා සාධාරණ යුක්තිගත සමාජ ක්‍රමයක් බිහි කරන්න අපි කතා කරා. එහෙම නැතුව අපි මිනි මරන්න ගිය ත්‍රස්තවාදී මිනි මරුවන් නෙවෙයි කියලා අර උසාවියේ ඉදිරියේ පැහැදිලි කරන්න සිද්ධ වුණා. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව කියන අසාධාරණ නීතියක් යටතේ තමයි අපිට නඩු දැම්මේ. එතෙක් පැවති නීති වලින් අපිට දඬුවම් කරන්න බැහැ ඒගොල්ලන්ට.
මේ පොලිසිය මර්ධනය කරලා ගත්ත කට උත්තර ඔප්පු කරන්න. ඒවට විරුද්ධව තමයි අර උසාවියේ නඩු දැම්මේ. ඒ උසාවියේ ඉස්සරහා අපේ යුතුයකම් ඉෂ්ට කරා. ඒ වගේම මට මතකයි තව අම්මා කෙනෙක් අපිත් එක්ක හිටියා. වීරෝදාර අම්මා කෙනෙක්. ඒ කියන්නේ ඔස්මන් අම්මා කියලා ඔය කවුරුත් හඳුන්වන්නේ. ඒ ඔස්මන් අම්මා හිටියා. එයාගේ නම සීලවතීද සිල්වා. එයාට අවුරුදු 65ක් 50ක් විතර ඇති. මම දැක්කේ නැහැ, මම අහලා නැහැ ලාංකික ඉතිහාසයේ කාන්තාවන්ගේ මේ අරගල වලට සහභාගීත්වය මම අහලා තියෙන හැටියට අපි අහලා තියෙනවා රැජිනලා සෝමාවති ලීලාවති රැජිනලා ගැන අහලා තියෙනවා. නමුත් මට මතකයි එකම කාන්තාවක් ඌව වෙල්ලස්ස අරගලේ වෙලාවේදී 1818 දී රංකිරි අම්මා කියලා කාන්තාවක් ගැන කතා කරලා තියෙනවා. ඒ අම්මා වීරෝදාර විදිහට අරගල කරලා සුදු අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව අරගල කරලා තමන්ගේ ඒ පීඩනයට විරුද්ධව ඉදිරියට ආපු කාන්තාවක් විදිහට සඳහන් වෙනවා. ඊට පස්සේ අපිට මෑතක ඉතිහාසයේ අපේ ඉතිහාසයේ අපිට දකින්න හම්බ වෙන්නේ 71 සහෝදර සහෝදරියෝ. ඒ සහෝදරියන්ට විශාල වශයෙන් අඩන්තෙට්ටම් කරලා මේ විශාල මර්ධනයන්ට මුහුණ දීලා ඒ කිසි දෙයකට සැලුනේ නැහැ. මට එකක් කියන්න ඕන සහෝදරයා අර ඔස්මන් අම්මා කියන එක්කෙනා අත්තහම එයා කිසිම මේ අරගලයට සාමාන්‍ය සම්බන්ධ වුණ අම්මා කෙනෙක් සහෝදරියක් අපේ. නමුත් ඒ අම්මට බොරු සාක්ෂි දෙන්නේ කියලා. ඒ කියන්නේ 71 අප්‍රේල් 5 අරගලයට රෝහණ විජේවීර පණිවිඩයක් දුන්නා. යාපනයේ හිරගෙදර ඉඳන් පණිවිඩයක් දුන්නා. අරගලේ 1971 අප්‍රේල් 5 පහර දෙන්න තීරණයක් කරා කියලා හිට මේ රජයේ සාක්ෂිකාරියෙක් වෙලා ඒ අම්මට කිව්වා රෝහණ සාදරයට විරුද්ධව සාක්ෂි දෙන්න. ඒ අම්මා ඒ වෙලාවේදී අපි ළඟට ආවා. අම්මා දැන් අවුරුදු 5ක් තියාගෙන ඉන්නවා හිරගෙදර. ඒ අම්මා විඩෝ කෙනෙක් මේ තාත්තා මැරිලා. ඔව් සැමියා. යාට ඉන්නවා දූලා 5 දෙනෙක් විතර ඉන්නවා විවාහ නොවි. තව පිරිමි 3 දෙනෙක් ඉන්නවා හිරගෙදර අත්අඩංගුවේ. ඒ අම්මට තීරණය වෙනවා මගේ දරුවන් බේර ගන්නවද මම බොරු සාක්ෂි දීලා අපේ පන්තිය පාවා දෙනවද කියලා ඒ අම්මට තීරණය කරන්න සිද්ධ වෙනවා. ඒ අම්මා එතනදී ඔස්මන් අම්මා එයා ඉන්නේ අපි ඉන්නවා වෙනම. එයා ඩිටෙන්ෂන් ඕඩර් කියලා එයා වෙනම ෂෙල් එකක දාලා ඉන්නේ. අපිට යන්න දෙන්නේ නැහැ. කම්බි වැටක් තියෙනවා. අපි කම්බි වැටෙන් එහා මෙහා පැත්තේ තමයි කාන්තාංශේ අපි ඇත්ත එක කතා කරන්නේ. මේ අම්මා කතා කරලා කිව්වා දවල් 2ට විතර අපි වහලා ඒ වෙලාව හිටියේ. පුතේ මට මෙහෙම එන්න මේ මාවට මෙහෙම මේ CID එක හරහා මට මෙහෙම දැනුම් දීමක් තියෙනවා. මේ මට රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න කියනවා කියලා. ඊට පස්සේ පුතේ මම මොනවද කරන්න කියලා අම්මා ඒ සෙල් එකේ ඉඳන් උඩින් කිව්වා. අපිත් අපේ මේ බෝඩ් එකේ ඉඳන් අපිත් උත්තර දුන්නා. ඊට පස්සේ අපිට කියනකොට අපි කිව්වේ වෙන මොකුත් නෙමෙයි. අම්මා ඇත්ත කියන්නේ. රෝහණ සහෝදරයා මොනවද යාපනයේ හැමන් හිල් ඉරගෙදර ඉඳගෙන කිව්වේ ඔයාට? අන්න ඒ දේ ඔයා කියන්නේ කිව්වා. අපිට වෙන මොකුත් ඕනේ නැහැ. අම්මට කියලා තිබුණ රෝහණ සහෝදරයා මොකක්ද දන්නවද? දැන් මේ අවස්ථාවේ මර්ධනය තියෙනවා. අපි සියලු දෙනාම ගොඩක් අය අත්අඩංගුවේ ඉන්නවා 1971 අප්‍රේල් කාලේ වෙනකොට. ඒ නිසා සහෝදරු පක්ෂය තුල මතවාද කල්ලි කණ්ඩායම් හැදිලා තියෙනවා. මොකද මේක ලදරු නිර්ධන පන්ති ව්‍යාපාරයක්. තවම මෝරලා ගිහිල් මෝරපු ව්‍යාපාරයක් නෙමෙයි. අඩුම ගානේ කියනවා නම් ඕකේ PB මේ පොලිට් බියුරෝ එකක්වත් ඒ වගේම මධ්‍යම කාරක සභාවක්වත් හැදිලා නැතුව තිබුණ පක්ෂයක්. ඒ නිසා මේ ලදරු අවස්ථාව මේ පක්ෂය මර්ධනය කරන්න සූදානම් වෙනවා. ඒකට මූණ දෙන්න අපට අපහසුයි. ඒ නිසා සහෝදරවරු මේ තමන්ගේ සම්පත් තියෙන සම්පත්තික ප්‍රයෝජනයට ගන්න අනාගතයේ ප්‍රයෝජනයට ගැනීම සඳහා සහෝදරු මර්ධනයට මූණ දෙනවා වෙනුවට පසුබසින්න බලන්න කිව්වා. ඒ පසුබසින්න කිව්වා. ඒ වගේම එයාව අත්අඩංගුවෙන් බේරා ගන්න නම් නීතිමය පියවර ගන්නයි කියලා කිව්වලු. ඒ කියන්නේ ඒ වෙලාවේ හිටියා මට මතකයි සම සමාජ පක්ෂයේ නීතිඥයෙක් ආනන්ද ප්‍රේමසිංහ කියන නීතිඥ මහත්මයා ගැන අම්මට කියලා තියෙනවා රෝණ සාදරේ. අන්න එයා එයා ළඟට ගිහිල්ලා හබයාස් එකක් දාලා රෝණ සාදරය නීති මාර්ගයෙන් උසාවිය මාර්ගයෙන් නිදහස් කරගන්නේ කියන පණිවිඩය තමයි රෝණ සාදරය දීලා තියෙන්නේ. අන්න ඒක ඇවිල්ලා මම පුතේ සනත්තේ කිව්වා කරුණාරත්නලාට කිව්වා ඒක මං කියන්නම් කියලා කිව්වා. අම්මා අන්න ඒක විතරක් කියන්නේ කිව්වා. ඒක අම්මා කියනකොටම CID කාරෝ ප්‍රතික්ෂේප කරා. මොකද මේ අම්මා සාක්ෂිය දුන්නොත් ඒගොල්ලන් ගොතාපු බොරුව සම්පූර්ණයෙන් නිෂ්ප්‍රභ වෙනවා. ඒ හින්දා
ඒගොල්ලන් උසාවියට එක්ක ගියේ නැහැ. එන්නේ ඒ වගේ වීරෝදාර අම්මා කෙනෙක් තමයි ඔස්මන් අම්මා කියන්නේ. සීලවති. බොහොමත්ම ස්තුතියි මා ඔබට මේ දීර්ඝ විස්තරයට නැත්තම් පැහැදිලි කිරීමට ඉඩ ලබා දුන්නේ. මොකද සමාජය මේ දේවල් දැනගත යුතුයි. මොකද අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුතු කාරණයක් තියෙනවා. ලාංකීය ඉතිහාසයේ තුල බොහෝ දේ විකෘති වෙලා තියෙනවා. මේ වැඩසටහනේ අපි කිසිම දේශපාලන පක්ෂයකට ආවඩන්නේ නැහැ. අපිට පාට පක්ෂ ભેද කිසිවක් නැහැ. හැබැයි අපි සත්‍ය වෙනුවෙන් හැමතිස්සෙම හැම වෙලාවෙම අපි පෙනී හිටලා තියෙනවා. ඒ නිසාම මේ සමාජයේ තුල යම්කිසි බොරුවක් වැපිරී තිබෙනවා නම් ඒ පිළිබඳව හෘද සාක්ෂියට අනුව ඒට සත්‍ය වශයෙන්ම මුහුණ දීපු ගැහැණුන් සහ පිරිමින් හැටියට ඔබ දෙපළට අයිතියක් තිබෙනවා. අද මේ හරහා ඒ තමන් දන්නා සත්‍ය සමාජගත කරන්න. ඉතින් මං හිතන්නේ ඒ නිසාම තමයි මම මේ කිතුල්ගොඩ සහෝදරයා වෙත යන්නේ නැතුව මා කරුණ සහෝදරියට ඒ දීර්ඝ විස්තරයට ඉඩ දුන්නේ. මොකද ඒට යම්කිසි බාධාවක් කරා නම් මේ විරද විරාමයට යන්න ඉස්සෙල්ලා අපිට ගන්න තිබ්බ අදහස සහ ඇය ලඟපු ඒ අත්දැකීම බෙදා හදා ගන්නට නොහැකි වෙනවා. ඉතින් මා කැමති තවත් අපිට විනාඩියක් විතර තියෙන්නේ මේ අපේ දෙවෙනි විරාමයට යන්න රැඳී සිටින්න අපිට විනාඩි 5ක් 6ක් විතර ඔබ දෙපළ ඔහොම රැඳී සිටින්න මතක තියාගන්න මුළු ලෝකෙටම පේනවා අපිව සහ මේ මට මියුට් කරන්න පුළුවන් හඬ නමුත් ඔබගේ රූපේ පේනවා මේ විනාඩි 4-5ත් කරුණ සහෝදරිය ඔබගේ හඬ දැන් ඉතාමත්ම හොඳයි ඒ නිසා මොකක් හරි ඒ වෙනසක් කරා නම් ඒක එහෙමම තියාගන්න ඉතාමත්ම හොඳින් දැන් අපිට ශ්‍රවණ තත්ත්වයේ තිබෙනවා මොකද ඔබගේ කතාව ඉතාම වැදගත් කතාවක්. ඒ නිසා එය අපිට අහන් ඉන්න පුළුවන් ශ්‍රවණ තත්වයක තිබීම ඉතාමත්ම වැදගත්. මොකද මේ කතාබහ අපිට යලි කරන්නට ලැබෙන්නේ නැති කතාබහක් සහ මේ සුවිශේෂී අවස්ථාවක් වසර 50ක් ඉක්මවලා තියෙන අවස්ථාවක. ඉතින් මා සූදානම මේ දෙවන විරාමයේ ලබා ගන්න ඔබ දන්නවා අද අපි කතා කරන්නේ කොන මාතෘකාවක්ද කියන එක. රැඳී සිටින්න එංගලන්තයේ සිට ඔබ වෙත ගෙනෙන එකම එක සජීවී ගුවන්විදුලි වැඩසටහන ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP. ඔහොම ඉන්න ඉක්මනට එන්න මේ විරාමයේ අරගෙන. Tomorrow, every day, Sheffield's Link FM. යලිත් අපි සජීව සම්බන්ධ වන්නේ එංගලන්තයේ සිට ඔබ වෙත ගෙනෙන එකම එක සජීවී ගුවන්විදුලි වැඩසටහන ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ with KP වැඩසටහන සමගින් ඔබට පුළුවන් 96.7 ඔස්සේ FM තරංග 96.7 ඔස්සේ අපත් සමග සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ලෝකේ කොහේ හිටියත් www.linkfm.org කියන වෙබ් පිටුවට පිවිස අපි වෙබ් රේඩියෝ එකසේ අහන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් Link FM 967 කියන Facebook පිටුවට ගිහිල්ලා අපිව සජීවී දැක බලා ගනිමින්ම මේ වැඩසටහන එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් මැදිරි අංකය මතක් කරන 0114268181 WhatsApp අංකය 0793984939 මා WhatsApp අංකය ගැන කිව්වේ නැතත් සුපුරුදු පරිදි අපිත් එක්ක එකතු වෙන දහස් සංඛ්‍යාත පෙරිස් විවිධ ප්‍රශ්න අපි වෙත යොමු කරනවා. නමුත් මේ සාකච්ඡාවට ගෝචර වන අදාළ වන ප්‍රශ්න පමණක් මා ඊටමත්ම උමනාවෙන් තෝරා ගන්නා බව මා කරුණාවෙන් කියන්න කැමතියි. මොකද බොහෝ ප්‍රශ්න තියෙනවා අහන්න. තවත් මට තියෙන පැයක විතර කාලයක් පමණයි මේ ගැන අහන්න. මොකද වසර 1971 අරගලේ ඔබ නොදන්නා කතාව තමයි මම මේ හොයාගෙන යන්නේ මේ දෙපළත් එක්ක. සහ ඒ යම්කිසි සමාජීය වශයෙන් මිත්‍යාවක් සමාජගත වෙලා තිබෙනවා නම් අපිට අවශ්‍යයි ඒ තැන් හරිගස්ස ගන්න. මොකද මට දැන් මම 74 ඉපදිච්ච කෙනෙක් අවුරුදු 47ක් වෙන්න එනවා. තාමත් ඒ දන්නේ ඒ මිත්‍යාවන්. ඉතින් මගෙන් පස්සේ පරම්පරාවට හරි අපෙන් පස්සේ ඉපදෙන පරම්පරාවට දැන් ඉන්න තරුණ පරම්පරාවට නැත්තම් මේ අද මේ සමාජ මාධ්‍ය ජාලය හසුරුවන පරම්පරාවට මේ දේවල් දැන ගැනීමට අවශ්‍යයි. ඇත්තටම අවශ්‍යතාවයක් තියෙන අයට මේ සත්‍ය අපි වැපිරිය යුතුයි. ඒ තමයි මේ බලාපොරොත්තුව. ඒ නිසාම තමයි මේ දෙපළත් එක්ක අද අපි කතා කරන්නට බලාපොරොත්තුනේ. මම හිතනවා ඔබ දෙපළටම මාව ඉතාමත්ම හොඳින් ඇහෙනවා කියලා. මා කැමතියි දැන් මේ කිතුල්ගොඩ සහෝදරයා වෙත මේ දෙවනි විශේෂයෙන්ම මේ කතාබහේ ආරම්භය ලබා ගන්න. දැන් කතාවක් තියෙනවා. ඒක තමයි මේ සැන්සිබාර් සුල්තාන් පාලනය පෙරලා දමමින් අවදි කරුමේ බලයට පත් 1964 මන් නිවැරදි නම් ජනවාරි සැන්සිබාර් එක්දින විප්ලවය කෙරෙහි විජේවීර සහෝදරයා නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා
දැඩිව විශ්වාස කරා කියලා. එතකොට අපි මේ විරාමයට යන්න ඉස්සෙල්ලා කරුණා සහෝදරියගේ කතාබහේදී අපිට ප්‍රත්‍ය වුණා, ගම්ම්‍ය වුණා, ඇයගේ හඬින්ම කිව්වා ඇත්තටම එදා යාපනයේ හිරගෙදර ඉඳලා ජනතා මිත්‍ර පෙරමුණේ නායකයා රෝහණ විජේවීර මොකක්ද ඒ උපපණිවිඩය කියන වග. නමුත් ඒ නෙවෙයි හැබැයි ඒ පණිවිඩයට හාත්පසින්ම වෙනත් සිදුවීමක් තමයි සිදු වුණේ. මම ඔබට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරන්න කැමතියි. දැන් එදා මේ සමාජිකයන් 9 දෙනෙක් ගෙන් යුතු දේශපාලන මණ්ඩලය ඒ එවපු පණිවිඩයට හාත්පසින්ම වෙනස් තීරණයකට යනවා. හබි අපිට කියන්න පුළුවන් ඒ ලදරු අවදියේ තිබ්බ ව්‍යාපාරයක් නොයෙකුත් අර්ථකථන අපිට දෙන්නට පුළුවන්. හැබැයි සැබෑවටම මොකක් දුනේ කියන එක මම ඔබෙන් දැනගන්නට කැමතියි. දෙවැනි කාරණේ තමයි හරි මේ අරගලයේ සිදු වී අවසන්. මේ අරගලෙන් පස්සේ ලාංකීය සමාජයට යමක් ලැබුණද? නැත්තම් මේ කියන විදිහට මුකුත්ම ලැබුණේ නැද්ද? අපි පැහැදිලිව ගත්තතින් මේ කරුණා සහෝදරීතා පැහැදිලිව කිව්වා වගේ රෝහණ විජේවීර සහෝදරයා ඔස්මන් අම්මාට එවපු පණිවිඩේ විකෘති කළා. ලොකුවතුල තමයි ඒ වෙනකොට එළියේ හිටපු ප්‍රධාන සංවිධායකයා. ලොකුවතුල විසින් මේ පණිවිඩේ විකෘති කළා. පක්ෂයේ ඒ වෙනකොට තිබිච්ච සංවිධාන ධාරාවල් වලට දැනුම් දීලා අප්‍රේල් 5 වෙනිදා ප්‍රහාරයක් කෙල්ල පොලිසිය වලට ප්‍රහාරයක් කෙල්ල කරන්න ඕනයි කියන තීන්දුව ක්‍රියාත්මක කෙරුවා. දැන් මේකදී ඉතා වැදගත් කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි මේ තීන්දුව අරගෙන තීන්දුව ප්‍රකාශනපත් කරුවේ සංවිධාන හරහා පල්ලෙහාම ඉන්න සමාජිකයා දක්වා දැනුම් දුන්නේ ලොකුවට. නමුත් මහානාඩුවේදී මේ අපි නෙමෙයි කියන්නේ මහානාඩුවේදී මහානාඩුවේ රජයේ සාක්ෂිකාරයෙක් බවට පත් වෙනවා ලොකුවත්. අතුල නිමල් සිරි ජයසිංහ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙනවා නියෝජ්‍ය ඇමතිවරයෙක් කළත් හිටියා. මම පාර්ලිමේන්තුවේ ඉන්නකොටත් මාත් ඉන්න කාලෙම එයත් හිටියා පාර්ලිමේන්තුවේ. ඉතින් මට මේ කියන්න අවශ්‍ය වුණේ මේ තීරණ අරගෙන ඕන විජේවීර සහෝදරයා දැනුම් දුන්නු තීරණය වෙනස් කළා. ඊට හාත්පසින්ම වෙනස් තීන්දුවක් අරගෙන ඒ තීන්දුව ක්‍රියාවට නගලා ඒක අසාර්ථක වුණාට පස්සේ රජයේ සාක්ෂිකාරයෙක් බවට පත් වෙලා රජයේ සාක්ෂිකාරයෙක් හැටියට රෝහණ විජේවීර සහෝදරයාට එරෙහිව සාක්ෂි ලබා දෙන්න කටයුතු කරන්න කටයුතු කරා මේ අපරාධ යුක්ත විනිශ්චය කොමිසම් සභාවේ. එතකොට මේකෙදී අපි පැහැදිලි කරගන්න ඕන එක කාරණාවක් තියෙනවා. ඒ කාරණාව රෝහණ විජේවීර සහෝදරයා මේ තීන්දුව ගත්තේ එයා නෙමෙයි. නමුත් එයා මෙතෙන්දී එයාට පුළුවන් කමක් නෑ මේ ගිහිල්ලා දැන් අපි අහලා තියෙනවානේ 71 අරගලෙදී 10000ක් ඝාතනය කෙරුවා 20000ක් සිරගත කෙරුවා කියලා. එතකොට මේ ඝාතනය වෙච්ච 10000ට මේ සිරගත වෙච්ච අයට වග කියන්නේ කවුද? මේ තීන්දුව විකෘති කළා දැනුම් දීලා මේ අරගලේ පටන් ගත්ත ලොකුවත් තුල ආණ්ඩුවේ සාක්ෂිකාරයෙක් බවට පත් වෙනකොට මේකේ වගකීම දරන්නේ කවුද? දැන් රෝහණ විජේවීර සහෝදරයා කිව්වා මම මේ තීන්දුව පිළිබඳව වගකීම මම දරන්නේ නැහැ. මොකද ඒ තීන්දුව මගේ තීන්දුවක් නෙවෙයි. හැබැයි පක්ෂය වෙනුවෙන් මේ රටේ සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු මේ සහෝදරුන්ගේ අයිතිය මේ පක්ෂයේ අයිතිය ඒ සහෝදරුන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා මේකේ වගකීම පක්ෂයක් හැටියට මම බාර ගන්නවා කියන්නේ. එතකොට සැබෑ නායකයෙක්ගේ ශ්‍රේෂ්ඨතම ලක්ෂණය මේ කාර්ය තුළ රෝහණ විජේවීර සහෝදරයා ප්‍රදර්ශනය කරුවා. මේක තමයි මේ සම්බන්ධයෙන් ඉතාම කෙටියෙන් පැහැදිලි කරන්න තියෙන. ඔබේ ඊළඟ ප්‍රශ්නේ ඔබ
නැවත වතාවක් දැන් මම මේ මෙතනදී පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නම්. දැන් බොහෝ දෙනෙක් ප්‍රශ්නත් එවලා තියෙනවා. හැබැයි දැන් අපි ගත්තොත් ලොකු අතුල සහෝදරයාගේ පැත්තෙන් සහ ඔහුත් එක්ක ඔහුගේ හඬ නියෝජනය කරන අය කියපු එකක් තමයි දැන් මාර්තු 13 අම්පාරේදී අත්අඩංගුවට පත්වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සහ ඒත් එක්කම කෙලිසේන නායකයන් දෙපළම අත්අඩංගුවට පත් වෙනවා. නමුත් මෙය ඔහු විසින් සැලසුම් ගතව නැත්නම් බලහත්කාරයෙන් අත්අඩංගුවට පත් වුණා කියලා මේ සිදුවන සීලුම ක්‍රියාකාරකම් වලින් ඔහුගේ වගකීම නිදහස් වෙන්න. දැන් මේක තමයි යවුන් නගන තර්කේ. දැන් මොකද මේක බලන අයත් දැන් ආයි මේ කියන කතාවට නෑ මේක මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා. මොකද මේ දේවල් අර සත්‍යයට වඩා අසත්‍ය සෑහෙන විදිහට මුල් බැසගෙන තිබෙනවා. ඉතින් ඒක අපි එතරින් එහාට අපි කොහොමද ඒක සාධාරණීකරණය කියන්නේ? දැන් ඔබ කියනවා නායකත්වයේ ලක්ෂණය කියලා. හැබැයි තවත් කෙනෙක් තර්කයක් ඉදිරිපත් කරොත් අම්පාරේ සිදුවීම ඔවුන් සැලසුම් සහගතව කළා කියන එක ඔබ කොහොමද බැහැර කරන්නේ? මේ අම්පාරේ සිදුවීම මේක තමයි ඉතා පැහැදිලිව. ප්‍රශ්න කරන්න ඕන කාරණාව මොකද්ද? ප්‍රශ්න කරන්න ඕන කාරණාව එළියේ ඉඳගෙන අපි පැත්තකින් තියමු රෝහණ විජේවීර මේ යාගේ වුමනාවට අත්අඩංගුවට පත් වුණා කියන එක අපි පැත්තකින් තියමු. මේ තීරණය දැනුම් දුන්නේ ලොකු අතුල. එතකොට ලොකු අතුල ආණ්ඩුවේ සාක්ෂිකාරයෙක් බවට පත් වෙනවා කියලා කියන එක ප්‍රශ්න කරන්නේ නැති මිනිස්සුනේ මේ රෝහණ විජේවීර ප්‍රශ්න කරන්නේ. එතකොට අපි කවුද පිළිගන්නේ මේක? ඒකනේ ප්‍රශ්න කරන්න ඕන. තමුසේ කොහොමද ඔහොම කියන්නේ? තමුසේ නේද මේකේ වාක්‍යව බාර ගන්න ඕනේ? තමුසේ දැනුම් දීලා නේද අපි මේ වැඩේ කරේ? එහෙමනේ කතා කරන්නේ. තමුසේට අයිතියක් තියනවාද රජයේ සාක්ෂිකාරයෙක් බවට පත් වෙන්න කියලා? එහෙම ප්‍රශ්න කරන්නේ නැතිව රෝහණ විජේවීර තමයි ප්‍රශ්න කරන්නේ මේගොල්ලෝ. එතකොට මම කියන්නම් ඔබට එක කාරණාවක්. අම්පාරේ යන්න කලින් දවසේ මම විද්‍යෝදය සංඝාරාමේ මම එතකොට හිටියේ. එතකොට මම කලින් කියපු සංඝාරාමේ මොකද මේක සංඝාරාමේ භික්ෂු නිවාසිකාගාරයක්. හැබැයි අපි හැමෝම ගිහිල්ලා නවත්තන් ගන්න එතන. එහෙම තමයි තිබුණේ. කලින් දවසේ හැන්දෑවේ රෝහණ විජේවීර සහෝදරයා ආවා. ඇවිල්ලා රැයට මම දැන් රැය 8ට විතර ඇවිල්ලා මේ කෑම කන්න කිව්වා. කෑම කන්න බෑ මේ බලන්න සෙන්ගෙඩි හැදිලා උගුර මේ යාවෙලා සෙන්ගෙඩි යාවෙලා කියලා කට ඇරලා පෙන්නුවා. පෙන්නලා ඉවරලා එහෙනම් තේ එකක් හදා. එහෙනම් තේ එකක් හදාගෙන ඉන්න කියලා තේ එක බොන ගමන් කියනවා මේ හාදේව මේ කරන වැඩින් මොන තරම් හානියක්ද මේ සිද්ධ වෙන්නේ? මොකද මේ ලොකු අතුලලා ඒ කණ්ඩායමක් හැටියට මේ පක්ෂේ වෙනත් තැනකට ඇදගෙන යෑමේ කටයුත්තයි කරන්නේ. හම්බන්තොට පැත්තේ ඉඳලා හම්බන්තොට මාතර කළුතර ඒ දිස්ත්‍රික්කවල සාකච්ඡාට කරමින් මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් එන ගමන් දැන් හෙට වෙනකොට මං ඉන්න ඕන අම්පාරේ. ඒ යන ගමන් මෙහාට කොට වෙලා සාමාන්‍යයෙන් කොළඹ පණිවිඩ හුවමාරු කරගන්නේ පණිවිඩ තියන්නේ ඔස්මන් සහෝදරලා ගෙදර. ඒක තමයි ප්‍රධාන කාර්යාලය වගේ පවත්වාගෙන ගියේ. එහෙට යන්න විදියක් නැහැ. මොකද මාර්තු 6 වෙනිදා ඒ ගෙදරට පැනලා මේ හිටපු අය අත්අඩංගුවට ගන්න බැරි වුණා. නමුත් ඔස්මන් සහෝදරයා අත්අඩංගුවට ගත්ත අනික් අය එතනින් පැනලා ගියාට පස්සේ එතන පාවිච්චි කරන්න බෑ දැන්. එතන පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. අපි පණිවිඩ හුවමාරු කරන වැඩේ. ඒක විද්‍යෝදය සංඝාරාම තමයි කරන්නේ. එතකොට මොනවද තියෙන පණිවිඩ මොනවද අලුත් තොරතුරු මොනවද ආරංචි කියලා දැනගෙන යන්න තමයි විජේවීර සහෝදරයා දෙන්න ආවේ. එතකොට මෙහෙම ඇවිල්ලා මේ තියෙන තත්ත්වය පිළිබඳ ඇත්තටම අක්ෂේ ඒ වෙනකොට මේ කල්ලි කණ්ඩායම් හැදිලා ඒක තාම නරක තත්ත්වයක් නෙවෙයි. විශේෂයෙන් විප්ලවවාදී ව්‍යාපාරිකට කල්ලි කණ්ඩායම් හැදීම
අලි කණ්ඩායම් හැදිලා වෙනස් මත දරන අය මේ වෙනම ගුණ හැටියට එකට එකතු වෙලා වැඩ කරමින් තියෙන මේ කාරණා තමයි මේ පැහැදිලි කරමින් යන්නේ. ඒ පැහැදිලි මෙවැනි තත්ත්වයක් තියෙද්දි ආහාර දීමක් පිළිබඳව මං කියන්නේ පක්ෂේ නායකයෙක් කවදාවත් තීන්දුවක් ගන්නවද එහෙම පාර දීමක් පිළිබඳව මේක තමයි ඉතා පැහැදිලිව රෝහණ විජේවීර සහෝදරයා ඔස්මන් අම්මාට පණිවිඩය එවන්නේ පාර දෙන්න සුදුසුත්වයක් නැහැ. ඒක නිසා මේ සම්පත් ආරක්ෂා කරගෙන පම්බුවයි කියලා. ඒ පණිවිඩය. එතකොට ලොකු අතුලලා ප්‍රශ්න නොකරන උදවිය රෝහණ විජේවීර අම්පාරදී අත්අඩංගුවටපත් වුණා කියලා එහෙම මතයක් ගෙනියන. එතකොට මේ තවත් අතුරු ප්‍රශ්නයක් මට අහන්න හිතෙනවා. දැන් ඔහු අම්පාරේ යනවා කියලා දැනගෙන හිටියේ කවුද? අම්පාරේ යනවා කියලා දැන් අපි දන්නවනේ. අපි මං හෙට අම්පාරේ ඉන්න ඕනේ කියලා අපිත් එක්ක කියනවා. වෙන කවුරුද අම්පාරේ සංවිධායකව දැනගෙන තියන්නේ? මම මට කියන්න අවශ්‍ය වුණේ අම්පාරේදී අත්අඩංගුවට ගත්ත කවුද දෙන්නෙක් ඉන්නෝ මේ වෙනකොට ජීවතුන් අතර ඉන්නවා. ඔස්මන් අම්මනේ මේ පෞද්ගලික කාලේ අභාවයේ මේ ඔස්මන් අම්මා ජීවිතක්ෂර මේ පත් වුණා. ඔව් ලාල් විමලසේන අම්පාර හිටපු සංවිධායක සහෝදරයා. එයා ඉන්නවා. දැන් ජීවතුන් අතර. ඊගාවට ලාල් සෝමසිංහ අම්පාරදී අත්අඩංගුවට පත් වෙච්ච අනිත් සහෝදරයා. එයා ඉන්නවා ජීවතුන් අතර. ලාල් සෝමසිංහ ලාල් විමලසේන සහෝදරයා යාපනයේ ගෙනිච්චේ නෑ. හැබැයි එකට අත්අඩංගුවට අරගෙන ලාල් සෝමසිරි සහෝදරයා විජේවීර සහෝදරයා දෙන්න එකට හිටියා. එයා නිදහස් කළා. එයාට එන්න එයා මේවට සම්බන්ධ නැහැ කියන තහවුරුව ඒගොල්ලන්ට එන්නේ නැති ආරක්ෂා සංස්ථාවලට. කොහොම නමුත් ඒ ගෙදරක ඉඳිනේ මේ අත්අඩංගුවට පත් උනේ. එලි සේනානායකලත් එක්ක ඒ ගෙදරට ගියපු පිටින් ගියපු කෙනෙක් කියලා ඒක තහවුරු කරගෙන මෙයා නිදහස් වෙලා එනවා. එනකොට රෝහණ විජේවීර සහෝදරයා එයාට පණිවිඩයක් එවනවා මේ තියෙන තත්ත්වය ගැන කියලා තාම ව්‍යාකූල තත්ත්වයක් තියෙන මේ තත්ත්වයට පහර දීම් කරන්න මර්ධනය උග්‍රයි. මොනතරම් මර්ධනය උග්‍ර වුණත් පහර දීම් කරන්න දීම් කරන්න එපා කියන එක ලොකු අතුල්ලාට දැනුම් දෙන්න කියලා අර උස්මන් අම්මාට ඒ පණිවිඩයෙම මේ ලාල් සෝමසිරි සහෝදරයාට එවනවා. අද ජීවතුන් අතර ඉන්නෝ ඒගොල්ලෝ සාක්ෂි තියෙනවා තවමත් සාක්ෂි තියෙනවා මේට. මා කැමති මේ කිතුගුඩ සහෝදරයා මේ තවත් මං මතු කර දෙවනි ප්‍රශ්නේ තමයි. ඒ තමයි දැන් ඇත්තටම 71න් පසුව ලංකාවට යම්කිසි ධනාත්මක දෙයක් සිදු වුණාද? දැන් මේ අරගලයේ පිළිබඳව විවිධ මතවාද විශ්ලේෂණ අපි හැමෝටම තිබෙනවා. හැබැයි දවස් අවසානයේ මෙහි ධන සහ ඍණ කියලා දෙකක් තියෙනවා. ඇත්තටම මේකේ ධන තියෙනවද? මේ ඇත්තටම මේ 71 අරගලෙන් අපි පරාජයටපත් වුණා තමයි ජනතාව මුක්ති කරගන්න. අපි පරාජයටපත් වුණත් සමාජයට සහ රටට විශාල බලපෑමක් කළා තියෙනවා. මොකද අරුණ සහෝදරී ඉස්සෙල්ලා මීට ඉස්සෙල්ලා කිව්වා නඩු පැවරුවේ අපරාධ යුක්ත විනිශ්චය කොමිෂන් සභාවේ නඩු පැවරුවේ චෝදනා හැටියට ඉදිරිපත් කරේ මහා රාජනීයගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා අවිරැස් කිරීම. මේක තමයි චෝදනා. එතකොට මහා රාජනීයගේ ආණ්ඩුව පෙරලා දාන්නේ කොහොමද මේ ලංකාවේ සිද්ධ වෙච්ච අරගලයේදී. එතකොට මේගොල්ලෝ ලැජ්ජාවටපත් වුණා. ආණ්ඩුව ලැජ්ජාවටපත් වුණා. තාමත් මේ මහරජාණන්ගේ ආණ්ඩුව නේද මේ තියෙන්නේ කියලා. මොකද CTC අපරාධ යුක්ත විනිශ්චය කොමිෂන් සභා පනත ගේන්නම හේතුව තමයි නීති උපදේශකවරු රජයට උපදෙස් දුන්නා. පවතින නීතිය යටතේ නඩු පැවරුවොත් මේ වැඩි ප්‍රමාණයක් ගෙවල් වල යනවා. තාම අතලොස්සක් තමයි සිද්ධිය වලට අල්ල ගන්න පුළුවන් වෙන්නේ. ක්‍රිමිනල් මේ අපරාධ ගණයට වැටෙනේවා දෙන්නේ තාම ටික දෙනාට. ඒ නිසා වැඩි දෙනෙක් ඉඳහසලා. ඒක නිසා පවතින නීතිය පැත්තක තියෙද්දී අපරාධ යුක්ත විනිශ්චය කොමිෂන් සභා පනත අලුතෙන් ගෙනහල්ලා
අර අරුණ සහෝදරී කිව්වා වගේ මේ පනත මේ කොටස් දෙකයි. එකක් දේශපාලන සේරකරුවන් සම්බන්ධයෙන්, දෙවෙනි කාරණාව තමයි දෙවෙනි නෙවෙයි ඒක පළවෙනි කාරණාව විදේශ විනිමය වංචාකරුවන් තාලා හිටියා මේ අත්අඩංගුවට අරගෙන ඒ අයට නඩු පවරන. එතකොට මෙන්න මේ අපරාධ යුක්ත විනිශ්චය කොමිසම් සභාවේදී ඉදිරිපත් කරපු චෝදනා නිසා ලැජ්ජාවට පත්වෙච්ච මේ ආණ්ඩුව වඩාත්ම උත්සුක වුණා ආණ්ඩුකම අලුත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගෙන්න ජනරජ ව්‍යවස්ථාව ගෙනාවේ එහෙම. ඊට පස්සේ ඒගොල්ලෝ තාක්ෂීර කරුවා මොනවද මේ අරගලේ ඇති වෙන්න ආණ්ඩුව තාක්ෂීර කරුවා මේ අරගලේ ඇති වෙන්න හේතු වුණු කාරණා මොනවද? ඒ කාරණා හැටියට ඒගොල්ලෝ දැක්කා එකක් තරුණ පරම්පරාවට ඉඩම් නැහැ මේක. දෙවෙනි කාරණාව රැකියා නැහැ තරුණ පරම්පරාවට. තරුණ පරම්පරාවට නිවාස නැහැ. ඒ මෙන්න මේ තත්ත්වයන් නිසා ඒගොල්ලෝ කල්පනා කරුවා මේවට පිළියම් යෙදුවේ නැති වුණොත් නැවතත් මෙවැනි අරගල ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපි මේවට පිළියම් හැටියට යම් ක්‍රියාමාර්ග ගන්න ඕනයි කියලා ආණ්ඩුවක් හැටියට තීන්දුව කළා. ජනරජ ව්‍යවස්ථාව ඒක එකක්. දෙවෙනි එක තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ කොමිසම හරහා ඉඩම් සීමාවක් ගෙනා. ඒක පවුලක පවුලේ දෙන්න දෙමාල්ලන්ට සහ දරුවන්ට අවුරුදු 18ට වැඩි දරුවන්ට හිමි වෙන්න ඕන අක්කර 50ක උපරමයකට යටත්ව තමයි ඉඩම් තියෙන්න පුළුවන්කම තියෙන්නේ. අක්කර 50යි සීමාව. එතකොට අනිත් කොහොම රජයට පවර ගත්තා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම හරහා රජයට පවර ගන්නේවට නිකන් නෙවෙයි වන්දි ගෙවුවා. මේ වන්දි ගෙවීම කොහොමද කරේ කියලා බලනවා නම් සිරිමා බණ්ඩාරනායක නෝනා ඒ වෙනකොට අගමැතින්නේ සිරිමා බණ්ඩාරනායක නෝනාගේ අක්කර 1000 ගානක පොල්ලතු රජයට පවර ගත්තා. ඒ පවරගත්තු ඒවට නොවටිනා වන්දි මුදල් කිස ලබා ගත්තා. එක කාරණාවක් මම මේ අවස්ථාවේ කියන්න ඕන. මොකද ඒ දවස්වල ලොකු ප්‍රචාරයක් තිබුණා මේවට දීපු චෙක්පත් වලින් පවා වංචා සිද්ධ වුණා. ඒ චෙක්පතේ අගට බිඳුව එකතු කළා. දැන් සිරිමා බණ්ඩාරනායක නෝනට සමහරු මේවා ඇත්ත නැත්නම් අපි කියන්න දන්නේ නැහැ. අපි ඒවා තාවු කරගෙන නැහැ. මොකද එදා තිබිච්ච කතාව මම මේ කියන්නේ. කියන බිඳුමති කියලා නම. මොකද චෙක්පතේ අගට බිඳුව එකතු කරලා ඒ චෙක්පතේ වටිනාකම වැඩි කරගෙන එහෙම මුදල් ආයතනදී හම්බ කරුවා කියලා. ඉතින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඒක ඇත්තටම හොඳ එකක්. පස්සේ ජී.ආර්. ජයවර්ධනගේ කාලේදී මේක අවුරුදු අක්කර 50 අක්කර 100 දක්වා වැඩි කරගත්තා. ඊගාවට තුන්වෙනි කාරණාව තමයි තරුණ සේවා සභාව පිහිටුවේ මේකෙන් පස්සේ. මොකද තරුණ අසහනය කියලා කිව්වා. පස්සේදී විජේවීර සහෝදරයා කිව්වා මේ තරුණ අසහනය නෙමෙයි අසහනකාරයෝ මේ අපේ පක්ෂේ අරගල කරන්නේ අරගල කරන්නේ ජීවිත පරදුර තියාගෙන අසහනය නෙමෙයි තරුණ පරම්පරාවට සිද්ධ වෙච්ච අසාධාරණයි කියලා. විජේවීර සහෝදරයා එහෙමයි කිව්වා. තරුණ සේවා සභාව. ඒකෙදි තරුණයින් නොදැනුවත්වම පුනරුත්ථාපනය කරන තත්ත්වෙට නාට්‍ය කණ්ඩායම් හදලා සංගීත කණ්ඩායම් හදලා අධික තරග පවත්වලා ඒ වගේ තරුණ සේවා සභාවෙන් මේ කරන තරුණ පරම්පරාව අල්ලගෙන කරන වැඩ කොටස නිසා තරුණයින්ට විද්‍යාවේ අමතක වෙලා මේවයි ආවුරු වෙන්න පටන් ගන්නයි කියලා ඒගොල්ලෝ එහෙම තාක්ෂීර කරනවා. එතකොට තරුණ සේවා සභාව ඊගාවට ඉඩම් පස්සේ කාලෙකදී වුණා. පස්සේ කාලෙකදී මේ ජී.ආර්. ජයවර්ධනලා විශේෂයෙන් මේක ක්‍රියාවට නැති ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලෙදී ජනසවිය මේ දුප්පත් අය පීඩිත පන්තියේ අයට සහනයක් සැලසුවතින් මෙවැනි අරගල තවත් පැනනගීම වළක්වා ගන්න පුළුවන් කියන තැන ඉඳලා ජනසවිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවේ මෙන්න මේකේ ප්‍රතිඵලයක් හැටියටයි කියලා තමයි අපි දන්නේ. ඒ වගේම මේ ඒගොල්ලෝ මේ උදාගම් සංකල්පය උදාගම් කියලා හදලා ඒවට විශාල ප්‍රචාරයක් දීලා ඒ ප්‍රචාරයන් තුළ
අරුණ පරම්පරාවේ නිවාස අයිතිය තහවුරු කරන්න අපි සංකේතවත්ව මේ උදාගම් පවත්වනවා කියලා ඒ උත්සව පවත්වලා එහෙම වැඩ කරනවා. ඉතින් මේ සියල්ල ගත්තාම අරගලයෙන් අපි පරාජයටපත් වුණත් සමාජයට අත්වෙච්ච යහපත් මේ ප්‍රතිඵලයන් කියලා තමයි අපි අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ බොහෝ දෙනෙක් නොදන්නා කතා ටිකක් මොකද දැන් සමහර අය මේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාව තුල මේ ස්ථාපිත කර තිබෙන යම් සංකල්ප ඒත් එක්කම පරිසංශෝධන ගත්තාම බොහෝ දෙනෙක් දන්නේ මේවා වෙනත් ආණ්ඩු විසින් නැත්නම් ඉබේ පාත් වෙච්ච දේවල් හැටියට. හැබැයි ඒවට හේතුකාරක වෙච්ච පසුබිම ගැන බොහෝ දෙනෙක් නොදන්නා වන්නට පුළුවන්. හැබැයි මේ අද අපේ මේ කතා බහත් එක්ක ඔබට හැකියාව තිබෙනවා ඒකට පසුබිම් වෙච්ච කාරණය කුමක්ද කියන වග පැහැදිලි කරගන්න. ඉතින් අපි අපේ අවසාන විරාමයට ගන්න යන්නේ. බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. බොහෝ WhatsApp පණිවිඩත් ලැබී තිබෙනවා. නමුත් තියෙන ඉතාමත්ම සීමිත කාලයක්. ඉතින් මේ අවසාන විරාමයේ ගන්න තව තප්පර 15ක් පමණ තමයි තියෙන්නේ. විරාමයෙන් පස්සේ යලිත් අපි සජීව සම්බන්ධ වෙනවා. ඔබ මේ රැඳී සිටින ශ්‍රී ලංකන් රේඩියෝ ෂෝ විත් KP වැඩසටහන සමගින් එංගලන්තයේ සිට ඔබ වෙත ගෙනෙන එකම එක සජීවී ගුවන්විදුලි වැඩසටහන. ඉතින් කොහොමත් යන්න එපා. ඔහොම ඉන්න. අපි ඉක්මනින්ම එන්න මේ විරාමයේ අරගෙන. Sheffield's Link FM. बेटा अगर अल्लाह की नेमत है तो बेटी खुदा की रहमत। बेटा अगर आंख का नूर है तो बेटी दिल का सुरूर। यतीम बेटियों और बेटों की तालीम और तरबियत के लिए अपनी ज़कात मुस्तफ़ाया शरीफ को दीजिए। बराए राब्ता 07578608135। King's Medina Dates. Premium quality dates from Saudi Arabia, available from leading Asian supermarkets. For more information, visit our website on www.kingsmedinadates.com. यार क्या वजह इत्थे आज बड़े ढोल शोल बजने ना तुसा की नहीं पता अपना ग्रिल तक ही हाउस खुला देना। अच्छा यार उथे क्या क्या दे रहे ना इत्थे जनाब नारी पाए मग्ज अपना स्टाइल पकोड़े समोसे लामंडा बोन मिक्स ग्रिल पिज्जे बर्गर इस तो अलावा भी बेशुमार देसी ते विलायती डिशां करने इन्होंने को आता पता भी दसी छोड़ो ना। अपना ग्रिल एंड करी हाउस 34 to 36 वर्कशॉप रोड शेफील्ड S9 3TJ। उन्हें टेलीफोन नंबर 011432729000 और 4 तो की राती 12 बजे खुले हुए 20% डिस्काउंट ऑन ऑल कलेक्शन ऑर्डर्स। Glen Mill Carpets, the complete home furnishing centre with over 36 years experience. Amazing offers. British-made sofas from £499. Bed settees from £149. Double orthopaedic mattress from £99. Great competitive prices on the best brand products. Free estimate, free delivery, free car park. Glen Mill Carpets. Visit our showrooms 38 to 42 Ispital Hill, Sheffield 4 or Bradfield Road, Sheffield 6. Telephone 01142 720 200 or visit our website glenmillcarpets.co.uk. क्या कहीं दूर जाने का इरादा है तो फिर अपने सफर का आगाज एडवांस ट्रैवल के साथ करें। हॉलिडेज, हज या उम्रा पे जाने के लिए एडवांस ट्रैवल आपको एयरपोर्ट पहुंचाने के लिए हाजिर है। हमारे पास 16 सीटर मिनी बसेस से लेकर लग्जरी 7 सीटर कोचेस की गाड़ियां मौजूद हैं। इस्तेमाल के बाद तमाम गाड़ियां सैनिटाइज की जाती हैं, इसलिए आप महफूज और आरामदेह सफर कर सकते हैं। क्लिक ऑन advance-travel.co.uk और कॉल 01709 306 303। गाड़ी का जायजा लेने के लिए रिव्यूज पढ़ें और ऑनलाइन कोड हासिल करें। लिंक FM का हवाला दें और £20 का डिस्काउंट लें। एडवांस ट्रैवल। A Sadaqah Jariyah unlike any other. This year Allah has blessed us with the incredible opportunity of illuminating the interior of the Dome of the Rock Masjid, the exact place where the Prophet ﷺ was ascended into the heavens. This new lighting system will illuminate the central areas inside the Dome of the Rock. Gain the reward of praying in Masjid Al-Aqsa and give today. Visit muslimhands.org.uk. For a reliable, professional and quality legal service, Wasco Brown Solicitors. Remortgages, conveyancing, litigation, immigration law, personal injury, Sharia compliant wills. Contact solicitor Mohammed Nazir on 0114 256 1560. Wasco Brown Solicitors, 620 Attercliffe Road, Sheffield, or wascobrown.co.uk.
यतीम बच्चों की किफालत के लिए आपकी शफकत की जरूरत है। मुस्तफाया शरीफ की लाइव अपील में शामिल होकर यतीमों का सहारा बनिए। मुरखा 16 और 17 अप्रैल बरोज जुम्मा और हफ्ता शाम 4 बजे। लिंक FM 96.7 पर आपकी कॉल्स के मुंतजिर रहेंगे। Our voice, our choice, our radio station, Sheffield's Link FM. Link FM. ඉතින් යළිත් අපි සජීවීව සම්බන්ධ වන්නේ 1971 අරගලේ ඔබ නොදන්නා කතාව සොයන මේ කතා බහට සම්බන්ධ වන්නට. ඉතින් අපි විරාමයට මත්තෙන් බොහෝ දේවල් අපි කතා කරා. ජිනදාස කෙතුල්ගොඩ සහෝදරයත් එක්ක තමයි අපි ඒ අවස්ථාවේ බොහෝ අවස්ථාව ලබා ගත්තේ. ඉතින් තවත් අපිට පැය භාගයක නැත්තම් විරාමයට ඉස්සෙල්ලා විනාඩි 26කට වඩා අඩු කාලයක් තමයි තිබෙන්නේ. ඔබ දෙපළටම මාව හොඳින් යලිත් ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද ශ්‍රවණ තත්ත්වය හොඳින් තිබීම අත්‍යවශ්‍යම කාරණයක් නිසා. ඉතින් මා කැමති මේ අවසාන භාගයේදී අපිට හැකිනම් ඉතාමත්ම කෙටියෙන් අපි අදහස් ප්‍රකාශ කරගන්නට. මොකද ඒ විට අපිට හැකියාව තිබෙනවා තවත් ප්‍රශ්න වලට කෙටියෙන් හෝ පිළිතුරක් ලබා ගන්න. දැන් කාන්තා නියෝජනය වර්තමානයේ දේශපාලනය තුලත් ශ්‍රී ලංකාව තුලත් කාන්තා නියෝජනය පිළිබඳව කතා බහ කරනවා. ලංකාවේ වැඩිපුර ජනගහනයක් ඉන්නේ කාන්තාවන්. ලංකාවේ කාන්තාවන්ට විශේෂයෙන්ම දේශපාලන කරලිය තුල නැත්නම් ප්‍රාදේශීය දේශපාලනය තුල පාර්ලිමේන්තුව තුල පළාත් සභාව තුල වැඩි අවස්ථාවක් දෙන්න උත්සාහ කරනවා. නමුත් අවසනාවකට වැඩිපුරම ඡන්දේ තියෙන අයත් තමන්ගේම අයව එවන්නේ නැහැ. හැබැයි මා මේ කතාව මේ නැත්තම් මේ ප්‍රශ්නය යොමු කරන්න යන්නේ කරුණා ගමනායක සහෝදරිය වෙත. 71 නැත්තම් 69 තමයි මා අහලා තියෙන විදිහට ඔබ මේ සංවිධානයත් එක්ක එකතු වෙන්නේ. දැන් නැත්තම් එදා ඒ ව්‍යාපාරය කියලා අඩුම ගානේ දේශපාලන පක්ෂයක නමවත් හරියට දන්නේ නැතිව මෙවැනි ආකාරයට තරුණ කාන්තාවක් හැටියට අද තරම් තාක්ෂණයේ නොදියුණු අන්තර්ජාලයේ නැති ගුවන් විදුලිය පමණක් තිබ්බ පුවත්පත් පමණක් තිබ්බ පෝස්ටරයෙන් පමණක් මිනිසුන්ට දැනුම් දීම් කරන්න නැත්තම් දැනුවත් කිරීම කරන්නට තිබු යුගයක පාසල් ශිෂුවියක් හැටියට ඇයි මෙවැනි ව්‍යාපාරයකට එකතු වෙන්න හේතු වුණේ? මොකද අද කාලේ අද පරම්පරාවේ අපි දකින්නේ නැහැ මෙවැනි චරිත. ඇත්තටම ඒ කනගාටුවට කරුණක්. ඒක මගේ පෞද්ගලික විග්‍රහය. ඔබ කොහොමද මේ ඔබ මේ ව්‍යාපාරයට සම්බන්ධ වීම දකින්න නැත්නම් හේතුකාරක උනේ මොකක්ද? ඒලාවේ සහෝදරයා කියනවා නම් 69 ඇත්තේ මම සම්බන්ධ වෙනකොට මම A level ක්ලාස් පන්තියේ හිටපු ළමෙක්. මේ ඉතින් මට තේරුණා පළවෙනි සාකච්ඡාව මට මේ ව්‍යාපාරයේ පළවෙනි සාකච්ඡාව මට කරේ සුජාතා හඬගම කියන සහෝදරිය මුලින්ම අපිට හම්බුනේ. ඒ සහෝදරිය සාකච්ඡා කරනකොට ආර්ථික අර්බුදය ඒ වගේම සම්පින්ඩනයක් කරලා කතා කරා. එයා මූලික සාකච්ඡාව කියන එක තමයි ඒ කරේ. පන්ති පහක් කරනවා. පන්ති පහෙන් පළවෙනි ඊට ඉස්සෙල්ලා මූලික සාකච්ඡාව කරනවා. එන්නේ ඒක කරන වෙලාවේදී මට තේරුණා මම ඉස්කෝලේ අපි ඉගෙන ගන්නවා ප්‍රජාචාරය කියලා පාඩමක්. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම කියන එකට ඉස්සෙල්ලා SSC පන්තියේදී ඉගෙන ගන්න ප්‍රජාචාරය කියන පාඩම. ඒ කියන්නේ පොත තමයි උගන්වන්නේ. ඒකෙදී අපිට උගන්වන ඒ නිදහස, ඒ ප්‍රජාතන්ත්‍රවාදය මහ පොළවේ නැහැ කියන එක මට තේරුම් ගියා. දැන් අපිට කැමැති විදිහට කැමැති රැකියාවක් කරන්න, කැමැති ආගමක් අදහන්න, කැමැති තැනක ජීවත් වෙන්න අන්න ඒ වගේ අපිට නිදහස තියෙනවායි කියලා කිව්වා. නමුත් ඒ කියන නිදහස, ඒ පොතේ නිදහස මේ මහ පොළවේ නැහැ කියන එක මට තේරුණා. අපිට මිනිස්සුන්ට තියෙන්නේ මේ ඒගොල්ලන් කියන දේ අහලා බොරු කියන දේවල් අහලා UNP එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන බොරු කියන දේවල් අහලා මාරුවෙන් මාරුවට අවුරුදු 5න් 5ට මේ ක්‍රමය පවත්වාගෙන යන එක තමයි ඒගොල්ලන් කරන්නේ. ඒ නිසා අපිට සාධාරණ යුක්ති සහගත සමාජයක් තුලින් තමයි අපේ ප්‍රශ්න විසඳෙන්නේ කියන එක අපිට තේරුම් ගියා. ඒ කියන්නේ ආර්ථික වශයෙන් අද තිබෙන සමාජ දේශපාලන ප්‍රශ්න ඉදා අදටත් අඩුවෙන් තිබුණත් ඉදා අද වැඩි ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ ඒ විදිහෙම තියෙනවා.
රැකියා දෙන්න මේ තිබුණා රැකියා බැංකුවක් කියලා එකක් ඇති කරලා තිබුණා. උපාධිධාරීන් පවා මේ රැකියා පොලිමේ හිටියා. ඉතින් අපි දැනගත්ත අපේ අනාගතේ අපි කොයිතරම් මහන්සි වෙලා ඉගෙන ගත්තත් අපේ අනාගතේ අඳුරයි කියන එක තිබුණා. ඊළඟට අපේ දෙමව්පියෝ දුක් විඳින්නේ ඇයි කියන එක මට පැහැදිලි වුණා. මෙන්න මේ තත්ත්වයට ඇත්තම මම හිතන විදිහට මම අර මූලික සාකච්ඡාව තුලින් මම මේ පක්ෂයේ මේ සංවිධානයට බැඳෙන්න ඕන අපිට තියෙන එකම මාර්ගය මේකයි කියලා තේරුම් ගියා. ඒ නිසා මම මේ පක්ෂයට සම්බන්ධ වුණා මේ 69 සම්බන්ධ වෙලා ඊට පස්සේ මම පක්ෂයේ 70 විතරනකොට පූර්ණ කාලිනීක් හැටියට වැඩ කරලා 71 අරගලයට සම්බන්ධ වුණා. එතකොට මට කියන්න හිතෙනවා සහෝදරයා මේ අරගලයේදී දැන් ඉස්සෙල්ලා සහෝදරයා ඇහුවා අර සහෝදරයාගෙන් ඇහුවා මේ අපි ලබාගත් අත්දැකීම් සමාජයට කොයිතරම් බලපෑවද කියලා. මට එකක් මම තව චුට්ටක් එකතු කරන්නම් කිතුලිගොඩ සහෝදරයා කියපු දෙයට අපේ සමාජයට 71 අරගලය තුලින් අපිට උකහා ගත්ත දේවල් අපිට හොඳ දේවල් සාධනීය දෙයක් තමයි එක මම දැක්ක මේ සමාජ විඥානය කියන එක වෙනස් කරා අපේ සමාජය. මෙතෙක් මේ අපි කියමු කලාව සාහිත්‍ය විමුක්ති ගිහින් ඇති වුණේ ඉන් පස්සේ මෙතෙක් තිබුණ අර මේ සමාජයේ දිහා බලන ආකල්පය වෙනත් ආකාරයකට මේ යථාර්ථවාදී විදිහට බලන්න මිනිස්සු පුදුම වුණා. මෙතෙක් අපි ලියවේ බුදු ගුණ ගී එහෙම නැත්නම් දේශානුරාගී ගී අන්නේ. නමුත් සමාජ යුක්තිය සාධාරණත්වය ගැන මිනිස්සු කල්පනා කරන්න ඒ වගේ සමාජ විඥානය වෙනස් කරා. ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් තවත් හොඳම දෙයක් තමයි 71 අරගලයේදී රටට දායාද කරපු වැදගත්ම ප්‍රධානම දේ විදිහට මම තේරුම් ගත්තේ නිර්ධන පන්තියට පන්තියක් විදිහට සංවිධානය වුණොත් අපේ බලය අපේ හැකියාව කොයිතරම්ද කියලා ප්‍රදර්ශනය වුණා දවස් ටිකට. ඒ කියන්නේ අප්‍රේල් මාසේ මැයි මුල වෙනකන් තිබුණ ඒ දවස් ටිකට ලාංකික පොළොව තලයේ හෙල්ලුවා වගේ ධනේශ්වර පන්තියේ මේ සිංහාසන රත් වුණ වෙලාවක් කියලා කියනවා. ඒගොල්ලන් ඒ තරම් මේ ඒගොල්ලන් අර ප්‍රචාරක මාධ්‍ය වලින් දුන්න ප්‍රචාරය බලන්න ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ජෙනරාල් සුසිල් මුණසිංහ ඇර අනිත් 4 දෙනාම අධ්‍යක්ෂ මණ්ඩලය අයින් කරුවා. ඒක වෙනස් කරා. ඒගොල්ලන්ට බය හිතුණා. මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ ප්‍රචාරය කරන කිසි කෙනෙක්ට ත්‍රස්තවාදීන්ට උදව් කරන අයට මේ දේපල රාජසන්තක කරන මරණීය දඩුවම් පවා දෙන්න වෙනවායි කියලා කියනවා. ඊළඟට ආයේ ප්‍රචාරය වෙනවා. උඩින් අපිට දානවා ලීෆ්ලට් යටින් බෙදනවා ගුවන් විදුලිය සේරම ඒ පච හොරණෑ ටික ධනේශ්වර පන්තියේ පච හොරණෑ ටික ඒගොල්ලන් අතේ තියෙන්නේ. අපි අතපය බැඳපු අපේ කට විතරයි තියෙන්නේ. අපි මොන හරි කියන එක විතරයි මිනිස්සුන්ට තියෙන්නේ. නමුත් අර ඒ තුලින් ජනදින පත්තරේ දවස පත්තරේ සිළු ඊළඟට ඇත්ත පත්තරේ මෙන්න මේ පත්තර වලින් සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යවනවා. මට මතකයි පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙක් හිටියා ධනපාල වීරසේකර කියලා සම සමාජ පක්ෂයේ മന്ത്രി කෙනෙක්. එයා කියනවා දවසක් පාර්ලිමේන්තුවේදී අපිව ත්‍රස්තවාදීන් විදිහට මේගොල්ලන් හංගඩු ගහනවා. එතකොට මේ മന്ത്രിවරයා කියනවා මර්ධනයට එයා සම්පූර්ණ සහයෝගය දුන්නා අපිව මර්ධනය කරන්න උදව් කරා. නමුත් එයාගේ කටින් පනිනවා අපි මොකටද මේගොල්ලන්ට ත්‍රස්තවාදීන් කියන්නේ? හරි. අපි මොකටද මේගොල්ලන්ට ත්‍රස්තවාදීන් කියන්නේ? ආයුධ අතට සන්නද්ධ වෙන්න අපි තමයි මේගොල්ලන්ට උදව් දුන්නේ. මගේ ජීප් එකේ ගිහින් තමයි සම සමාජ පක්ෂේ ළමයිට අපි ආවි පුහුණු කරේ. එහෙම කියපු අපි මොකටද මේගොල්ලන්ට ත්‍රස්තවාදීන් කියන්නේ? මේගොල්ලන් විප්ලවවාදී. මේගොල්ලන්ට ඒව පුරුදු කරේ අපි ඒ මාර්ගේ කියා දීලා අපි ඒ පිටපැනලා ගියපු හින්දා ඒ අරගලය පාවා දුන්න නිසා තමයි මේ මිනිස්සු අද මේ විප්ලවවාදීන් විදිහට මේ වෙන්නේ. ඒගොල්ලන් ත්‍රස්තවාදීන් නෙවෙයි කියන එක ඒගොල්ලන්ගේ කටවල් වලින් කියනවා. ඒ වගේම සහෝදරයා තව එකක් මට කියන්න මතකයි. දැන් අත්අඩංගුවට ගත්තා ඉන්නවා නේද? ඕගොල්ලන් අහලා තියෙනවා නේද? මේජර් මල්ලිකාලා, ප්‍රයිම් මිනිස්ටර් සුමනා, ඒ වගේම කැප්ටන්ලා, ජෙනරාල්ලා අත්අඩංගුවට ගත්තයි කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දැන් දෙනියායේ අගමැති සුමනා අත්අඩංගුවට ගනී කියනවා. ඉතින් මම හිරගෙදරට ගියන් පස්සේ අගමැති සුමනා හෙව්වා. බලනකොට කුසුමා බුද්ධිකෝරන් සහෝදරියට තමයි මේ අගමැති සුමනා කියලා ඒගොල්ලන් මේවා කරන්නේ. මේ පත්තර තාමත් තියෙනවා. ඒ පත්තර වලින් අර අත්අඩංගුවට ගත්ත අයට නිකන් මේජර්ලා ජෙනරාල්ලා කියලා දස වද දීලා ඒ තුලින් තමයි මේවා කරේ. ඔයගොල්ලන්ට මතක ඇති මේ
ඒ වෙලාවේ මේ නොයෙක් ප්‍රචාර ගියා ඒ වගේන අවශ්‍ය නැහැ. අපිට කතාව ඇත්තරම වෙලාව තිබෙනවා නම් මම කැමති බොහෝ දේවල් දැනගන්න සහ සමාජගත කරන්න. අපි මා කැමති මම ඔබට තව විනාඩි කීපයක් දෙන්න කැමති අවසාන වශයෙන්. නමුත් මේ කතා බහත් අනතුරුව මම ජිනදාස කෙතුල්ගොඩ සහෝදරයා වෙත යොමු වෙන්න කැමති. මේ ප්‍රශ්නේ ඇත්තටම මේ 71 පිළිබඳව නෙමෙයි 71න් පස්සේ ඇතිවෙච්ච සිදුවීම් එක්ක දිගට මා පියනවා. ඊට පස්සේ සමාජය 88 89 කියලා කතිකාවක් හදනවා. ඔබලගේ පක්ෂයටම තමයි මේ 88 89 කියන එකත් එන්නේ. එතකොට 88 89 භීෂණේ. මම කතා කරන්නේ මේ නිකන් සාමාන්‍ය ජනතාව මේ කියන එකත් එක්ක. ඇත්තටම මේක 88 89 නෙවෙයි නේද? මේක සිදු ආරම්භ වෙන්නේ 87. එතකොට මේ 87 හංගනව නේද මේ 88 89 කියන එකෙන්? මොකද මේකට හේතු වෙච්ච කාරණය නැත්තම් වස්තු බීජය සැඟවීමට නේද මේ අවුරුදු 2කට පමණක් මේක ලඝු කරන්න කියලා. මා වැරදි නම් මාව නිවැරදි කරන්න. මා මේ ඔබට ප්‍රශ්නයක් යොමු කරන්නේ අපිට පුළුවන් නම් කෙටියෙන් උත්තරයක් දෙන්න. මොකද එතකොට අපිට තව ප්‍රශ්නයකට යන්න පුළුවන්. ඔබ ඊටාම නිවැරදි. ඊටාමත්ම නිවැරදි. ඔබට ස්තුතිවන්ත වෙනවා මේ හරහා මේ සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මොකද වැරදි මත සමාජගත කිරීම පිළිබඳව ඔබ ඊටා පැහැදිලිව පැහැදිලිව ඉදිරිපත් කරා. එවැනි වැරදි මතයක් තමයි මේ ගෙනියන්නේ 88 89. දැන් 88 89 මේ අරගලේ ඒගොල්ලෝ කියන අරගලේදී එක පාර්ශවයක් අපි ජනතාව මුක්ති කරමු. අනිත් පාර්ශවයේ ඒගොල්ලෝ ආණ්ඩුව. මේ දෙගොල්ල අතර තිබිච්ච අරගලේදී අපි අහන්න ඕන ඇයි 88 89 කියන්නේ? අපි සන්නද්ධ ක්‍රියාමාර්ග වලට ගියේ 87 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව තමයි අපි මේ සන්නද්ධ ක්‍රියාමාර්ග වලට ගියේ 87. එතකොට ඇයි 88 89 කියන්නේ 87 මගහැරලා යන්නේ? අපිම බාර ගන්නවනේ. අපි මේ වැඩේට සම්බන්ධ වෙච්ච අය අපි කියනවා අපි 88 89 නෙවෙයි 87 88 89 මේ කාල පරිච්ඡේදයේ අපි අරගල කරා. එතකොට මොකද්ද මේ කියන්නේ? මේක වහලා යන්න මේ හදන 87 මොකද සිද්ධ වුනේ? ඉන්දු ලංකා ගිවිසුම. ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ මොකද්ද? රට පාවා දීමේ ගිවිසුම. ජයජයවර්ධන ඒ වෙනකොට ජනාධිපතිවරයා තමන්ගේ ආණ්ඩුවේ හිටපු മന്ത്രിවරු 139 දෙනාගේම ඉල්ලා සීමේ ලියුම් දින රහිත ඉල්ලා සීමේ ලියුම් ටික තමන්ගේ සාක්කුවේ දාගෙන වැඩ කරපු ජනාධිපතිවරයා ඒ තමන්ගේ පක්ෂෙම മന്ത്രിවරුන්ට ඒගොල්ලන්ගේ මතයට ඉඩ දුන්නේ නැතුව තමන්ගේ ඒකාධිපතිත්වය ප්‍රදර්ශනය කරමින් ඉන්දු ලංකා ගිවිසුම සංකේත. ඉන්දු ලංකා ගිවිසුම ගිවිසුම කියන්නේ රට පාවා දීමේ ගිවිසුමක්. ඒ ගිවිසුමෙන් පස්සේ තමයි ඉන්දියානු හමුදාව ලංකාවට මේ එවන්නේ. ඉන්දියානු හමුදාව ලංකාවට ඇවිල්ලා ලංකාවේ තිබිච්ච තත්ත්වයන් එහින් පිටින්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල තමයි වැඩිපුර හිටියේ මේ ඉන්දියානු හමුදාව. ඒ ප්‍රදේශවල මිනිසුන්ට තිත්ත වුණා ඉන්දියානු හමුදාව. ඒ තරම් දූෂිත හමුදාව. එතකොට මේ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වෙච්ච අපි සන්නද්ධ ක්‍රියාමාර්ගයකට ගියේ මේ ඉන්දියානු හමුදාව එළවලා දාන. ඒ වගේම ඉන්දියාවට රට පාවා දීපු ජේ.ආර්.ගේ පාලනය පෙරලලා දාන. මේ අරමුණින් තමයි ගියේ. ඔය වගේම මේගොල්ලෝ අපි ඔය එකම අහනවා ඇයි 88 89 කියලා කතා කරන උදවිය ඇයි අහන්නේ නැත්තේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරේ ඇයි කියලා. මොකෝ අහන්නේ නැත්තේ? ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන්න කිසිදු සාධාරණ හේතුවක් නැතුව තියේදී තමයි අභූත චෝදනාවක් නගලා කළු ජූලිය ඇති කළා. දෙමළ ජනතාව ඝාතනය කළා. දෙමළ කඩගිනි තියලා දෙමළ ජනතාවගේ නිවාස ගිනි තියලා විශාල අපරාධයක් කළා. ඒ අපරාධයේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ
පිට අසාධාරණ විදියට පටවලා මේක අමූලික බොරුවක් අසාධාරණ විදියට පටවලා මේ ජනතා විමුක්ති පෙරමුණ තානම් කරන්න කටයුතු කෙරුවා. එතකොට ඇයි 88 89 ගැන කතා කරන අය ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ මැදින් අල්ලගන්නේ? ප්‍රශ්නේ මුල කොතනද තියෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණ තානම් කරපු 83 ඉඳලා 83 කඩු ජූලියේ ඉඳලා තමයි ඒ තහනම තියෙන්නේ. ඒකට තහනම් කරේ ඇයි කියලා අහන්නේ නැති අය 88 89 කරපු ඒකක් කියන්නේ කොහොමද කියන්නේ? මේ JVP භීෂණ මැරිලා තියෙන්නේ 60000ක් JVP එකේ අය. හරිද? 60000ක් මැරිලා තියෙන්නේ JVP එකේ අය. එතකොට මේ ඒ අයම තමයි මේ ඒ කියන අයම තමයි මේ කියන්නේ 60000ක් මැරිච්ච JVP එක JVP භීෂණයක් ඇති කරයි. ඒතර භීෂණය ඇති කරලා තියෙන්නේ JVP එක මැල්ලා තියෙන්නේ JVP එකේ මිනිස්සු. මේක මහා අසාධාරණ තේරුමක් නැති කතාවක් නේ. මෙන්න මේක අපි තා පැහැදිලිව කියනවා මේක මේ ප්‍රශ්නේ 88 89 කියලා ප්‍රශ්නේ අල්ල ගන්න තැන වැරදි. ඒ ප්‍රශ්නේ මැදින් අල්ලන්නේ හරියට මුලින් අල්ලන්න 83 තහනම් කරේ කුමන හේතුවක් පදනම් කරගෙනද කියන එක සම්බන්ධයෙන් හරි උත්තරයක් දෙන්න කියලා අපි ඒගොල්ලන්ට කියනවා. බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ ඊටාත්ම හොඳ පැහැදිලි කිරීමක් අපිට ලැබුණා මා යොමු කර ප්‍රශ්නෙට. අපිට තවත් විනාඩි 8ක පමණ 8කටත් අඩු කාලයක් තිබෙන්නේ. මා කැමති කරුණා ගමනායක සහෝදරිය වෙත යොමු වෙන්න. ඔබට මට පුළුවන් විනාඩි 2ක වගේ කාලයක් ලබා දෙන්න. මා හිතනවා මේ සාකච්ඡාවේදී ඔබගේ සැමියා ගැන අපි කතා නොකර මේ සාකච්ඡාව නිමා කරොත් මා ඔබට කරන අසාධාරණයක් සහ මුළු ව්‍යාපාරයටම කරන අසාධාරණයක් කියලා. මා කැමති ඔබට ආරාධනා කරන්න ඔහු ගැන මතක් කරන්න. ඒත් එක්කම මේ සංවිධානයේ හිටපු ප්‍රබලයෙක් හැටියට සහ පක්ෂයෙන් ඔහුට වෙච්ච සේවයේ ඉතාමත්ම විශාල සේවයක් සිදු වූ පුද්ගලයෙක් හැටියට ඉතිහාසයේ වාර්තා වෙනවා. මට කියන්න තියෙන්නේ ඉතින් ගමනායක කියන මේ සහෝදරයා මට හම් වෙන්නේ 1977 මුල් මාසේ. ඒ වෙලාවේදී ඉඳන් මම ඒත් එක්ක දේශපාලනය කරනකොට මම තේරුම් ගත්ත දෙයක් තමයි ගමනායක කියන්නේ ඇත්තෙම තමන්ගේ කාලයේ ශ්‍රමය පක්ෂයේ වෙනුවෙන් නිර්ධනපන්ති ජනතාව වෙනුවෙන් කැප කරපු ඒ වෙනුවෙන් ජීවත් වෙලා අන්තිමට ඒ වෙනුවෙන්ම තමන්ගේ ජීවිතේ පූජා කරපු අවංක විප්ලවවාදියෙක් වීරාවදාර සහෝදරයෙක් ඒ වගේම ආදර්ශමත් විප්ලවවාදියෙක් හැටියට මට හඳුන්වන්න පුළුවන් කියන එක මට කියන්න පුළුවන්. ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් ආදරණීය පියතුමෙක් කියන්න පුළුවන්, ආදරණීය සැමියෙක් කියන්න පුළුවන්. ඒ විදිහට තමයි මට දකින්න පුළුවන් ඉන්නේ වීරෝදාර සටන් සගයෙක් මගේ. බා කැමති තවත් අපිට විනාඩි කීපයක් තියෙනවා. ඔබ ඔහොමම රැඳී සිටින්න. ඔබ මා කියනකම් දිගටම රැඳී සිටින්න. කිතුගොඩ සහෝදරයා අවසාන වශයෙන් මට කියන්න වර්තමානයේ බොහෝ දෙනෙක් කියන එකක් තමයි තාරුණ්‍යයට ජවයක් නැහැ කියන එක. තවත් අය කියනවා මොලේ තියන අය ඉන්නේ බටහිර රටවල් වල, ඇඟේ ශක්තිය තියෙන ලංකාවේ අය ඉන්නේ අරාබි කරේයි කොරියාවේ කියලා. ඒක නම් ඇත්ත කතාව. මා කියන්නේ ඒක ඇත්ත කියලා. මම තාමත් විශ්වාස කරනවා ලංකාවේ ඉන්නවා මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. නැත්තම් සම්ප්‍රදායට එරෙහිව යන්න පුළුවන් ගැහැණුන් සහ මිනිසුන් තාමත් ජීවත් වෙනවා කියලා. ඒක 71 තරම් තරුණ පිරිසක් නැති වුණත් 88 89 නැති වුණත් තවමත් යලිත් එනවා. ඒක 815 ඉඳන් වෙන ලොකු දිග කතාවක් අපි කතා කරන්න ගියොත්. ඔබලා කොහොමද දකින්නේ? ඔබ තාමත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙනවා. මේ අභියෝගය වර්තමානයේ සියලු දේම ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කිරීමට හැකියාව තිබෙනවා. තාක්ෂණයේ තියෙනවා. කොහොමද මේ දේවල් සමාජයේ ස්ථාපිත කරන්නට උත්සාහ කරන්නේ? අපි මේ අලුත් තරුණ පරම්පරාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට අපි බලන්න ඕන මේ තරුණ පරම්පරාව ලබා අධ්‍යාපනය මොන වගේ අධ්‍යාපනයක්ද කියලා. ඉතාම පැහැදිලි
සාහිත්‍ය ඉතිහාසය වගේ විෂයන් ආසල් විෂය ධාරාවෙන් අයින් කරපු ඉවත් කරපු අධ්‍යාපනයක් ලැබපු මේ ළමයි ටිකක් තමයි තරුණ පරම්පරාව හැටියට අද ඉන්නේ. එතකොට සාහිත්‍ය දන්නේ නැති සාහිත්‍ය ඉගෙන ගත්තේ නැති පරම්පරාවක් කොහොමද සතා සීපාවට ඇලදොල ගංගාවලට වනාන්තරවලට මේවට ආදරය කරන්නේ කොහොමද? එහෙම ස්වභාව ධර්මයට ආදරය කරන්න දන්නේ නැති පරම්පරාවක් තමයි මේ හදලා තියෙන්නේ. ඉතිහාසය දන්නේ නැති පරම්පරාවක් කොහොමද තමන්ගේ අනාගතයේ සැලසුම් සහගත අනාගතයේ සම්බන්ධයෙන් සැලසුම් සකස් කරගන්නේ කොහොමද? ඉතිහාසය දන්නේ නැහැ. ඉතිහාසය අත්‍යවශ්‍යයි දැනගන්න ඕන. එතකොට මෙන්න මේ ඉතිහාසය සහ සාහිත්‍ය පාසල් විෂය ධාරාවෙන් ඉවත් කරාට පස්සේ ඒ අධ්‍යාපනය ලබපු මේ පරම්පරාව වැඩි දියුණු මේ අය නැවත ඒ විෂයන් විෂය ධාරාවට එකතු කරලා තියෙනවා. නමුත් ඒ අධ්‍යාපනය ලැබපු අය තමයි වැඩි දියුණු. එතකොට ඒ අය කොහොමද මේ හැඟීම් ඇති වෙන්නේ? අපිට අපි තරුණ කාලේ ඇතිවෙච්ච මේ දුක් විඳින මිනිසුන් වෙනුවෙන් දෙත්තෙන හදවත් ඒ දරුවන්ට ඒ තරුණ පරම්පරාවට නැති වෙන්න හේතුව මොකක්ද? අනිත් පැත්තෙන් තමයි උගාක් අය බලන්නකෝ 10000ක් 71 අරගලයේදී ඝාතනය කෙරුවා. 60000ක් 87 අරගලයේදී ඝාතනය කෙරුවා. එතකොට මේ අය තරුණ පරම්පරාව මේ අයගෙන් මේ අයගේ ඥානවලින් උපදින්න හිටපු පරම්පරාවට මොකද වුනේ? මේ පරම්පරාව නැවතිච්ච එකට මොකද්ද අද තියෙන උත්තරේ? එතකොට එවැනි පරම්පරාවක් ජීවතුන් අතර හිටියනම් මොකද එදා අරගලයට ගියේ ආයුධ පුහුණුවක් තිබිලා නෙවෙයි. එදා තමන් හදාගත්තු මේ ඉස්කිරිටි ඉන්නකට පුරවගත්තු ඒ බෝම්බයත් අරගෙන තමයි පොලිස් ස්ථාන වලට ගියේ පහර දෙන්නම නෙවෙයි ඇත්තටම ආයුධ අරගෙන ඒගොල්ලෝ යටත් කරගන්න ගියේ. එතකොට එහෙම ගියපු ඒ වගේ පරම්පරාවක් බය කියන එක තිබුණෙම නැහැ. කොහොමද? බය කියන එක තිබුණේම නැහැ. බය කියන එක තිබුණේම නැති තත්ත්වයන් යටතේ ඇයි බය වෙන්නේ? බය නොවෙන්නේ ඒගොල්ලෝ. දැන් බලන්නකෝ අද සාමාන්‍යයෙන් අපි කියනවා මෙහෙම අරුණයෝ මේ බොහොම හැංගීම් බරයි කියන. හැංගීම් බරයි ඒගොල්ලෝ හිතුවක්කාර තීන්දුව කරන්නේ නැහැ. අරුණය හැටියට එදා 71 අරගලයේදී ජීවිත පරිත්‍යාග කරපු සහෝදරවරු සහෝදරියන් හිතුවක්කාර ක්‍රියාමාර්ගයක් නෙමෙයි ගත්තේ. ඒගොල්ල සමාජවාදය වෙනුවෙන් දුක් විඳින මිනිසුන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන්න තරම් කැපකිරීම කරපු සහෝදරවරු සහෝදරියන්. එතකොට ඒ පරම්පරාව එතනින් නැවතුණා. ඒ පරම්පරාවේ ඥානවලින් උපදින්න හිටපු දරුවන් නැවතුණා. ඒතර එවැනි අද ඉන්න තරුණ පරම්පරාව මේකට වගකීම් නැහැ ඇත්තට. නමුත් ඒගොල්ලෝ මේ තරුණ පරම්පරාවට ඒ ජවයේ ඒ ඥානවලින් එන්න හිටපු අති විශාල අරුණ පිරිසක් සමාජයට අහිමි වුණා. නතර කිරීමේ වගකීම යාට බාර ගන්න. බොහොමත්ම ස්තුතියි ජනදාස කිතුල්ගොඩ සහෝදරයාට. මා සහෝදරයා කියලා කිව්වේ මොකද අපිට ආමන්ත්‍රණය කිරීමේදී පහසුව තකා හිටපු පාර්ලිමේන්තු මේ ඒ වගේම තමයි අපිට තව විනාඩි 2කටත් අඩු කාලයක් තිබෙන්නේ. කරුණා ගමනායක සහෝදරීටත් ඔබතුමියට බොහොමත්ම ස්තුතියි මේ කෙටි දැනුම් දීමකින් වුණත් දැක්වූ සහයෝගයට ඒත් එක්කම අද මේ වැඩසටහන සම්බන්ධ වුණාට. ඉතින් ඔබ දෙපළටම මා ආචාර කරනවා බොහොමත්ම ස්තුතියි අද අපගේ මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඒත් එක්කම තමයි මගේ මිත්‍ර දර්ශනටත් මා ස්තුති කරන්න අවස්ථාවක් කරගන්න. මොකද ඔහුට තමයි මම මේ යෝජනාව ඉදිරිපත් කරපු වෙලේ ඔහු ඉතාමත්ම යහුසුලුව
ඒ සීලු දේ සංවිධානය කළා සම්බන්ධීකරණ කටයුතු කළා ලංකාවත් එක්කත් කතා කළා ඔබ දෙපළම මට සම්බන්ධ කළා දුන්නේ. එහෙමනම් ඔබ දෙපළටම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. අපි යලිත් දවසක මෙවැනි සාකච්ඡාවකින් හමු වෙමු. එහෙමනම් බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්. බොහොම ස්තුතියි සර්. බොහොමත්ම ස්තුතියි. ඉතින් අද දවසේ අපි විශේෂ කතා බහක නියලුනේ. ඒ තමයි 1971 වසරේ අරගලේ. නැත්තම් 71 අරගලේ ඔබ නොදන්නා කතාවේ සුළු තැන් කීපයක් මං හිතන්නේ අපිට ස්පර්ශ කරන්න ලැබුණා කිව්වොත් නිවැරදි. බොහෝ දේවල් කතා කරන්න තිබ්බා. නමුත් කාලය හේස් කුදිටම හරස් වුණා. කමක් නැහැ. මම හිතනවා අපිට හැකි පමණින් අපි යමක් කරා නැත්තම් කරන්නට උත්සාහ කරා කියලා. ඉතින් අදත් වැඩසටහන නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරමා කල්ප පල්ලිගුරුගේ ගිහින් එන්නන් යලිත් දවසක ඔබ හමු වෙන තෙක්. එතෙක් ඔබ සියලු දෙනාටම ජයග්‍රාහී සතියක් ප්‍රාර්ථනා කරනවා. එළබෙන සිංහල අලුත් අවුරුද්ද ඉතාමත්ම ප්‍රීතිමත් සහ ජයග්‍රාහී අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. Sheffield's Link FM. बेटा अगर अल्लाह की नेमत है तो बेटी खुदा की रहमत.